ඇත්තටම පුතේ මේ ප්‍රශ්න ටික ඉතින් ගොඩක් සංකීර්ණයි. හරි. අරයන් පිළිවෙලින් R සහ 2R වන පරිවාරක ගෝල දෙකක්. හරි. අපි දාමුකෝ. මෙහෙම පරිවාරක ගෝලයක් තියෙනවා. ඒ වගේම පුතේ තවත් පරිවාරක ගෝලයක් තියෙනවා මෙහෙම. ටිකක් මෙයාගේ අරය 2R වෙච්ච එක. හරි. ඔන්න ඔය වගේ පරිවාරක ගෝල දෙකක් තියෙනවා. මෙයාගේ අරය R පුතේ ආරෝපණ ඝනත්වය ρ එකයි. ආරෝපණ ඝනත්වය ρ එකයි. දෙවෙනි එකේ 2R හරිද? මේකේ කියනවා එකිනෙකට ස්පර්ශව පවතී කුඩා ගෝලයේ කේන්ද්‍රයේ සිට මම අඳින්නම්කො මෙහෙම ඉරක් පුතේ කුඩා ගෝලයේ කේන්ද්‍රයේ සිට 2R දුරකින් ගෝල දෙක යා කරන රේඛාව. ඒ කියන්නේ මේ මෙතන මේ ටික R මේ ටික R. මෙතන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ශුන්‍යයකි. හරි. එහෙනම් ρ එක බෙදීම ρ දෙක වෙනුයි. මෙතන විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය ශුන්‍යයිලු. හා. පුතේ එහෙම වෙන්න පුළුවන් මෙහෙම නේද? මේ බලන්නකෝ. මේක ධනාරෝපිත ගෝලයක් වෙලා එතකොට මේ ගෝලය නිසා මේ පැත්තේ විද්‍යුත් ක්ෂේත්‍රයක් ගෝලයෙන් ඉවතට තියෙනවා E1 කියලා. මෙයත් ධනාරෝපිත ගෝලයක් වුණොත් මේක පරිවාරක ගෝලනේ පුතේ. එයාගෙන් ඉවතට තියෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයක් E2 කියලා. එහෙනම් මෙතන වෙලා තියෙන්න පුළුවන් පුතේ E1 සමානයි E2 වෙන්න පුළුවන්. හරි. එහෙනම් දැන් මම මේකට පුතේ ආදේශ කරන්නට අවශ්‍යයි. E1 කියලා කියන්නේ මෙයා නිසා ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍රය. ඔබ තියරි හොඳට දන්නවා නම් මේ ලක්ෂය කියන්නේ මේ ගෝලයෙන් එළියේ ලක්ෂයක්. එතනදී අපි දාගන්නේ 1/4 එළියේ ලක්ෂයක්නේ පුතේ. Q බෙදීම හරි R වර්ගය Q බෙදීම R වර්ගය කියන එකනේ අපේ සූත්‍රය පුතේ. එතනදී R වෙනුවට මට දාන්න වෙන්නේ මෙතන ඉඳන් පුතේ 2R නිසා 2R වල වර්ගය. ඊට පස්සේ Q කියන්නේ පුතේ මුළු ආරෝපණය. ඒක මට ලියා ගන්න පුළුවන් ρ එක වතාවක් පරිමාව. හරි. පරිමාවට මට ලියා ගන්න පුළුවන් 3/4යි φR ඝණය. හරි. ρ එක කියන්නේ ආරෝපණ ඝනත්වය වැඩි කරනවා එයාගේ තියෙන පරිමාවෙන් 3/4යි φR ඝණය. එහෙනම් මේක තමයි එහෙමනම් මේ ගෝලය නිසා මෙහාට ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍රය. ඊට පස්සේ මේ ගෝලයේ ඇතුලේ ලක්ෂයක්. සමහර දරුවන්ට නම් මේක දන්නේ නැතුව ඇති. අපේ රිවිෂන් එකේ දරුවෝ නම් අපේ තියරි පන්ති ඇවිල්ලා නැති අය මේක සමහර වෙලාවට දන්නේ නැති ඇති. එයාලට ඉගෙන ගම්මු ඉස්සරහට විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමේදී පුතේ. හරි. පරිවාරක ගෝලයක් ඇතුලේ විද්‍යුත් ක්ෂේත්‍රයේ ලස්සන සූත්‍රයක් තියෙනවා පුතේ. ρ R බෙදීම 3I එප්සයිලන් කියලා. හරි. මේක ඉතින් ඇත්තටම මතක තියාගන්න අවශ්‍ය අර ඔබ හොඳම ලකුණකට යන්න අවශ්‍ය නම් නිකන් ඒකක් ගන්න නම් එච්චරම අවශ්‍යතාවයක් නැහැ. හොඳ ඒකක් ගන්න 95ට වඩා වැඩි ලකුණු ගන්න තමයි පුතේ මේක අවශ්‍ය. ඉතින් ඒක පුතේ මම ගුරුවරයෙක් විදිහට මේ වගේ අමාරු තැනුත් කියලා දෙනවා. ඉතින් ඔබ හරි මූලික දේවල් මුලින්ම ඔළුවට දාගෙන ඉන්න. හරි. ඔබ කවදාවත් අඩු මට්ටමකට ඉගෙන ගන්න උනොත් ඔබට කවදාකවත් මේක ගොඩ දා ගන්න හම්බ වෙන්නේ නැහැ. හරි. ρ වෙනුවට දැන් මම දා ගන්නවා ρ2. හරි. ρ වෙනුවට මම දා ගන්නවා ρ2. පුතේ R වෙනුවට මම දා ගන්නවා මේ ගෝලයට සාපේක්ෂව මෙතන අරය R. හරි. 3I එප්සයිලන්. තේරුණා නේද පුතේ කතාව මේ? එහෙනම් මෙතන ඔන්න ඔය සමීකරණ දෙක සමාන කරන්න තමයි තියෙන්නේ. R වෙනුවට මේ ගෝලයේ කේන්ද්‍රේ ඉඳන් මෙතන ඉඳන් R දුරකින් පුතේ ρ R බෙදීම 3I එප්සයිලන්. එහෙනම් මේ සමීකරණ දෙක සමාන කරන්න මේ දැන් මේවට ආදේශ කරලානේ තියෙන්නේ පුතේ සුළු කරලා ගන්න. එතකොට අපිට ගන්න පුළුවන් මෙතන ρ1 හා ρ2 අතර අනුපාතය කීයද කියලා. හරි.
ඕකේ එහෙනම් ටිකක් මම ඉක්මනට කරගෙන යනවා පුතේ මොකද මේ ගණන් ටිකක් අමාරු නිසා ගොඩක් වෙලාවක් යනවා හරි ඉතින් මේක එතකොට අර හිතන්නකෝ හොඳම දරුවන්ට මම මේක හෙමින් ලංකාව පුරා ඔයාලා දන්නවනේ දැන් හොඳම ළමයි සෙට් එකම අපේ පන්ති වල ඉන්නේ කියලා ඉතින් එතකොට හරි පුතේ වෙලාව අපරාධයක් අර හොඳම කට්ටියන්ගේ හරි පුතේ අනිත් අයට උනත් හොඳ චැලෙන්ජ් එකක් දීලා මේක නැවත වතාවක් එතකොට ඔබට බලන්න හිතෙනවා හරි එතකොට තමයි පුතේ ඔබ හිතන්නට උත්සාහ කරන්නේ හරි මේකේ තියෙනවා පුතේ මේ මෙහෙම සිද්ධියක් මෙහෙම A කියලා එකක් තියෙනවා ඊට පස්සේ මෙහෙම දණ්ඩක් තියෙනවා මෙතනින් P කියලා බලයක් දෙනවා C වලින් මේ වගේ එකක් පුතේ මෙහෙම භ්‍රමණය වෙනවා දැන් මේක මෙහෙම තද කරලා තමයි මෙයාව කරකවන්නට බලාපොරොත්තු වෙන්නේ. නේ සෝරි මෙයාව නවත්තන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙම දෙයක්. මෙයා මෙහෙම තද කරද්දි පුතේ මෙහෙම කියන්නම්කෝ. මෙයා මත මෙහෙම R කියලා බලයක් ඇති වෙනවා. ඔය R බලයටම සමාන ප්‍රතිවිරුද්ධත් මෙහෙම R බලයක් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් මේ දෙන්න අතර අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාවට විරුද්ධව මේ පැත්තට කැරකෙන්න යද්දී අභිලම්බ ප්‍රතික්‍රියාවට විරුද්ධව මේ පැත්තට කැරකෙන්න යද්දී මෙහාට ඇති වෙනවා පුතේ ඝර්ෂණ බලය. අභිලම්බ ප්‍රතික්‍රියාව නිසා මෙහෙම දැන් මෙයා කැරකෙන්න යනවා. එතකොට මෙයා මෙහෙම කැරකෙද්දී මෙයා මේ පැත්තට කැරකෙද්දී ඒ කැරකෙන එකට විරුද්ධව මෙයා මත ඇති වෙනවා ඝර්ෂණ බලය. ඒ ඝර්ෂණ බලය නිසා තමයි පුතේ මෙයා නවතින්නට යන්නේ. තේරුණාද කතාව? මෙහෙම තෙරපනවා. එතකොට මේකත් තෙරපෙනවා. හරි ඒ තෙරපීම නිසා මෙතන මෙහෙම කැරකෙනවට විරුද්ධව මේ පැත්තේ තිතක් තිබ්බොත් මේ පුතේ මේ තිත මේ පැත්තට යනවනේ තිත එහාට යනවට විරුද්ධව ඝර්ෂණයක් ඇති වෙනවා ඒ ඝර්ෂණ බලයෙන් ඇති වෙන ව්‍යාවර්තය නිසා තමයි පුතේ මෙයා නවතින්නේ හරි මේ R කියලා මම ලකුණු කරලා තියෙන්නේ පුතේ රෝධය මත බලය මේ තියෙන්නේ දණ්ඩ මත බලය හරි එහෙනම් පුතේ දණ්ඩේ ගූරණ සැලකුවොත් මේ ඒ වටා හරි ඒ වටා දණ්ඩේ ගූරණ සැලකුවොත් අපිට ලියන්න පුළුවන් මේ පැත්තට තියෙනවා පුතේ p වතාවක් දුර 1000යි p වතාවක් 1000 සමානයි මේක අනිත් එක මේකෙන් ඒ මේ දණ්ඩ සමතුලිත වෙලා ඉන්නේ මෙයාගෙන් මේ පැත්තට කරකද්දි මෙයාගෙන් අනිත් පැත්තට කරකින නිසා එතකොට r වතාවක් 500යි හරි එහෙනම් මට ලියා ගන්න පුළුවන් p සමානයි මට මේකෙන් ලියා ගන්න පුළුවන් මෙතන දෙකක් ඉතිරි වෙනවනේ පුතේ r සමානයි 2p කියන සම්බන්ධයකට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ඇති වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව 2p. හරි. ඊට පස්සේ මම කියනවා ඔය අභිලම්බ ප්‍රතික්‍රියාව නිසා ඇති වෙන ඝර්ෂණයක්. එහෙනම් ඝර්ෂණයට මට ලියා ගන්න පුළුවන් f සමානයි mu r. හරි එහෙනම් මම mu වෙනුවට දාගන්නවා පුතේ 10න් 4යි r අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනුවට දාගන්න අපිට p නේ දීලා තියෙන්නේ පුතේ හරි එහෙනම් මම r වෙනුවට මෙතන ලියා ගන්නවා පුතේ 2p කියලා එහෙනම් මට ඝර්ෂණ බලය මෙතනින් හොයාගන්න පුළුවන් මේ mu වෙනුවට 10න් 4යි r වෙනුවට මම දාගත්තා 2p එතකොට පුතේ මෙතන 8p එහෙනම් 8p බෙදීම 10යි 8p බෙදීම 10යි ඝර්ෂණ බලය එතකොට ඝර්ෂණ බලය ඕකනම් පුතේ මම ඊළඟට හොයා ගන්නවා ඝර්ෂණ බලය නිසා ඇති වෙන ව්‍යාවර්තය ඝර්ෂණ බලය නිසා ඇති වෙන ව්‍යාවර්තය හරි ව්‍යාවර්තයට මට ලියා ගන්න පුළුවන් බලය වාරයක් ලම්බක දුරන ව්‍යාවර්තය කියන්නේ මේක 8p වතාවක් 8p බෙදීම 10 මෙයාගේ අරය මෙයාගේ අරය වෙනුවට මට ගන්න පුළුවන් මෙතන පුතේ 0.2යි 8p බෙදීම 10 වතාවක් 0.2යි හරි එහෙනම් මම මේකෙන් අපි ඕනනම් ලියා ගන්නවා පුතේ හරි 1.6යි p බෙදීම 10 මේ තමයි පුතේ ව්‍යාවර්තය හරි මේ ඔයාලට දීලා තියෙනවා PT ප්‍රස්ථාරයක් හරි මේ දැන් හොයලා තියෙන ව්‍යාවර්තය
අය දැන් මේකේ අපෙන් අහනවා පුතේ මෙයා නිසල වීමට ගතවන කාලයක් ගැනත් අහන්නේ. හරිද? ඒ වගේම අවස්තික ගූර්ණයේ සමීකරණෙත් දන්නවා. ආරම්භක කෝණික ප්‍රවේගයක් දන්නවා. එහෙනම් මට මේක හිතා ගන්න පුළුවන් කාලයකුත් සම්බන්ධ කරන්න ඕනේ. අයි දීලා තියෙනවා ඔමේගාත් දීලා තියෙනවා. ඒ කියන්නේ නිකම්ම ගම්ම්‍යතාවයේ දීලා තියෙනවා නේද? තෝ සඳහාත් මට සූත්‍රයක් තියෙනවා. පුතේ මං එහෙමනම් මෙහෙම කරනවා අපිට ලියා ගන්න පුළුවන් නේද? ටෝටි සමානයි i ඔමේගා දෙකරින i ඔමේ එහෙම නැත්නම් කෝණික ගම්ම්‍යතාව වෙනස. හරි අපිට ලියා ගන්න පුළුවන් ft සමානයි mv ඍණ mu වගේ පුතේ ආවේගය සමානයි ගම්ම්‍යතාවය වගේ කෝණික ආවේගය සමානයි පුතේ කෝණික ගම්ම්‍යතාව වෙනසට. හරි දැන් එහෙනම් මෙන්න කෝණික ආවේගය කෝණික ගම්ම්‍යතාව වෙනස කියන්නේ ආරම්භක අගයමයි. මොකද අවසානයේ නිශ්චල වීමක් ගැන කතා කරන්නේ පුතේ. එහෙනම් i වෙනුවට මම දාගන්නවා භාගයක් mr වර්ගය. ඔබට බලන්නකො දීලා තියෙනවා අරය දීලා තියෙනවා ස්කන්ධය දීලා තියෙනවා. මං සුළු කරන්න යන්නේ නැහැ. ඔමේගාත් ඔබට දීලා තියෙනවා. හරි. ටෝටි දැන් මෙතෙන් දාගන්න ඕනේ. මේ තියෙන්නේ ව්‍යාවර්තයනේ. දැන් ව්‍යාවර්තය සඳහා මට ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා 1.6යි p බෙදීම 10යි කියලා. හරි 1.6යි p බෙදීම 10 වැඩි කරනවා පුතේ කවුද ගත වෙච්ච කාලයෙන්. හරි මේකේ මෙයා දන්නවා. දැන් පුතේ මෙතන තියෙනවා මේ pt ගුණිතයක්. හරි pt ගුණිතයක් ගැන තමයි කතා බහ කරන්න තියෙන්නේ. දැන් මෙතනදී ප්‍රස්ථාරයේ p කියලා කියන්නේ සීමත ක්‍රියාත්මක වෙන බලය තමයි පහත පරිදි වෙනස් වෙන්න ඕනේ. හරි දැන් මම මේ සමීකරණය සුළු කරලා පුතේ හොයා ගන්නවා pt ගුණිතය. මේ සමීකරණය සුළු කරලා හොයා ගන්නවා pt ගුණිතය. පුතේ pt ගුණිතය කියලා කියන්නේ තවත් විදිහට කියනවා නම් ඔය ප්‍රස්ථාරයේ යට කොටසේ වර්ගඵලය. එහෙනම් මම pt ගුණිතය දන්නවනේ. එහෙනම් pt ගුණිතය කියන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලයයි අර තියෙන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයයි. එමෙතන ත්‍රැපීසියමක් කියලා හිතලා ගන්නත් පුළුවන් පුතේ එක වතාව. දැන් මම මේ දෙකේ එකතුව දන්නවා. මෙයාගේ වර්ගඵලය හොයන්න ඔක්කොම දේවල් දන්නවා. මම දන්නේ නැත්තේ පුතේ මෙන්න මෙයාගේ වර්ගඵලය කියන්නේ පහවතාවක් tනේ. බලය 5යි කාලය ඇත්තටම කාලයට වෙන්න ඕනේ t ඍණ 2යි කියලා නේ. හරි. එහෙම නැත්නම් අපි මෙහෙමත් කියන්න පුළුවන්. මෙහෙමත් කියන්න පුළුවන්. නිශ්චල වීම සඳහා ඒ කියන්නේ අර බලය 5 නියත වෙලා තියෙන කාලය t2යි. එහෙනම් මෙන්න ත්‍රිකෝණයෙන් කියවෙන ආවේගය. හරි ඊට පස්සේ මෙන්න ඝනකයෙන් කියවෙන මේ සමජ මේ අපේ ඍජු කෝණාශ්‍රයෙන් කියවෙන ආවේගය. මේ ආවේග දෙක එකතුව තමයි මම මේ pt කියලා මෙතනින් හොයාගත්තේ. තේරුණා නේද පුතේ කතාව? හරි එහෙනම් මේක ටිකක් ගොඩක් අමාරු ගාණක්. මේක ඇසුරෙන් මෙයාගෙන් බලය හොයාගත්තා. බලය ඇසුරෙන් පුතේ ඝර්ෂණය හොයාගත්තා. ඝර්ෂණය ඇසුරෙන් ඝර්ෂණ ව්‍යාවර්තය හෙව්වා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් ටෝටි සමානයි i ඔමේගා කියලා මේ සූත්‍ර ටක් ගාලා මතක් වෙන්න ඕනේ. මතක් වෙන්න නම් ඔබට ගණන් හදලා ප්‍රැක්ටිස් එක තියෙන මේ එකක්වත් පුතේ විභාගෙට එන්නේ නැති ගණන් නෙමෙයි. ඔය පොඩි ගණන් හදලා ළමයිව රවට්ටපු ගුරුවරු පොඩි කතා යවනවලු මේම අමාරු ගණන් කියලා. උපතේ මෙහෙම අමාරු ගණන් ඔබට හදන්න ඕනේ. අනික ඔබ හැදුවයි කියලා මෙමය ඔබ මානසික ස්ථාවරත්වය පවත්වාගෙන යන්න. ඉතින් ඔබ තේරුම් ගන්න ඔබ දැන් A-levels කරන ළමයෙක් පුතේ. හරි ඔබේ ලකුණු 25යි කියලා බය වෙන්න අවශ්‍ය. මොකද වැඩිම ලකුණු 50න් 50ම තියෙනවා. දැන් මේ බලන්න මේ පේපර් එකේ පුතේ ලංකාවේ කොච්චරක් ළමයි කරත් හරි මේ පේපර් එකේ පුතේ 40ට වඩා වැඩි ළමයි දෙන්නයි තුන් දෙනයි හිටියේ. ඒ කියන්නේ A-levels පේපර් එකට වඩා මේක සැලකිය යුතු අමාරු පේපර් එකක්. දැන් ඔයාලගේ ඉස්කෝලේම ඉන්න ඇතිනේ පුතේ A-level physics පේපර් එකේ 40ට වඩා වැඩි ළමයි දෙන්නේ තුන් දෙනේ. හරි දිස්ත්‍රික්කයක් ගත්තාම සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා පුතේ. තේරුම් ගන්න තර්කය ඒක නිසා පුතේ ඔබ මෙතන අමාරු ගණන් හදන්න බොරුවට නිකන් හිත සතුටු කරගන්නවට වඩා පුතේ අමාරු ගාණක් හදලා හරි ඔබ ඒකේ පන්නරය ගන්න. ඒ වගේ මේ ගාණ මම ඩිස්කස් කරනවා. ඒ ඩිස්කස් කරද්දිත් පුතේ ඔයාලට තව අමුතු දෙයක් පුතේ හම්බ වෙනවා. ඒක හරියට තේරුම් ගන්න. ඒකෙන් විශේෂ කරුණු කාරණා ඉගෙන ගන්න උත්සාහ කරන්න. හරි 47 47
එක්තරා ක්‍රීඩාවකදී සවිධි හැඩතල තුනක ශීර්ෂවල ඉන්නවලු මේ විදිහට එකිනෙකා දෙසට යනවලු. මං කලින් පේපර් එක පුතේ මේක දැම්මා. හරි. එහෙනම් පුතේ ආයෙ මං ඕක ඇසුරෙන්ම පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්. මෙන්න මේ වගේ සවිධි හැඩතලයකදී නම් මං කලින් කරේ ඒ වගේ එකක් මට මතක විදිහට පුතේ. මෙහෙම තුන් දෙනා යද්දි පුතේ. හරි. මෙහෙම තුන් දෙනා යද්දි මතකයි නේද? මෙහෙම යන්න පටන් ගන්න මෙයා, මෙහෙම යන්න පටන් ගන්නවා මෙයා, මෙහෙම යන්න පටන් ගන්නවා මෙයා. හැබැයි එකිනෙකා දෙසට යන නිසා අන්තිමේට මෙහෙමයි සිද්ධිය පුතේ. මෙයා මෙතෙන් එනවා, මෙයා මෙහෙම එනවා. හරි. මෙයා මෙහෙම එනවා, මෙයා මෙහෙම එනවා. හරි. කේන්ද්‍රයේදී තමයි හම්බ වෙන්නේ. එතකොට මේ දෙන්නගේ මේ සාපේක්ෂ විස්ථාපනය ගත්තොත් පුතේ S = UT දැම්මොත් හරියට දෛශිකයේම දිශාව සලකලා ආරම්භයේ මේ දෙන්න අතර පරතරය පුතේ L පැත්තක දිගේ L නේ. එතකොට සාපේක්ෂ විස්ථාපනය L සමානයි මේ දෙන්න යන්න බලපාන ප්‍රවේගය v නේ. ප්‍රවේගය v ගනිද්දි මේ දුර තියෙනවා මේ දුර තියෙනවා මෙයාගේ ප්‍රවේග සංරචකය. මෙයාගේ ප්‍රවේග සංරචකය මෙතන cos 90යි. හරි. එතකොට මෙයාගේ ප්‍රවේග සංරචකයෙන් බලපෑමක් නැහැ පුතේ. ලම්බක දිශාවේ බලපෑමක් නැහැ නේ. හරි. එතකොට මෙයාගේ චලිතය නිසා විතරක් ලං වෙනවා කියලා හිතන්න පුළුවන්. මොකද මෙයාගේ බලපෑමක් නැති නිසා. එහෙනම් t සමානයි කියලා මට ගන්න පුළුවන් L බෙදීම v කියන එක. තේරුණාද? ඕකේ. ඊළඟ අවස්ථාව මම ගන්නවා ත්‍රිකෝණයකදී මොකද වෙන්නේ කියලා. හරි. මෙන්න මම ත්‍රිකෝණයක් අඳිනවා. ඒකෙත් පුතේ දැන් මම අර විදිහටම මෙන්න මේ විදිහට ලකුණු කරනවා. v මෙයා v ඊට පස්සේ මෙයත් v. හරි. දැන් මෙයා මෙහෙ යන්න යනවා මේ ශීර්ෂය දිහා බලාගෙන නෙමෙයි ඇවිදින්නේ අනිත් එක්කන දිහා. අනිත් එක්කන මෙහෙ යද්දි මම එයාව අල්ලා ගන්න ඕන මගේ ගමන්පතේ වෙනස් කරන්න ඕන. මම මෙහෙ යද්දි මෙයා මෙහෙම ගමන්පතේ වෙනස් කරන්න ඕන. තුන් දෙනාගේම මොන දේ වුණත් ਸਰව සම චලිත පුතේ. එහෙනම් මේ වගේ ඕන හැඩතලයකදී මේව හම්බ වෙන්නේ මෙහෙම කේන්ද්‍රයේදී. ඇයි අරය දිහා බලාගෙන යද්දී අරය පල්ලට එන්නේ මෙහෙම යනවා. හරි. එහෙනම් ආයත් ආරම්භක චලිතයට ගත්තොත් ආරම්භක සමස්ත විස්ථාපනය L අවසානයේ මුණ ගැහිලා. මේ දෙන්න අවසානයේ මුණ ගැහිලා. එතකොට සාපේක්ෂව දෙන්නගේ චලිත වෙලා තියෙන්නේ L දුරක්. එක්කෙනෙක්ගේ චලිතයට නෙමෙයි මම දාලා තියෙන්නේ සාපේක්ෂ චලිතයට. L දුරක්. L දුර යන්න මෙයාගේ v කෙලින්ම බලපානවා. මේ දැන් මේ දිශාවටනේ දාලා තියෙන්නේ. මේ දිශාවට ආරම්භයේ L තිබ්බ අවසානයේ තිරස් විස්ථාපනයේ බිඳුවයි. එතකොට v බලපානවා ඊට අමතරව පුතේ මේ v cos එකටත් බලපානවා. cos එකයි කියන්නේ භාගයයි. හරි. එහෙනම් ඒකට ගතවන කාලය පුතේ t2යි කියලා ගන්න පුළුවන්. හරි. ඊළඟ අවස්ථාව අපිට ගන්න පුළුවන් හරි මෙන්න මෙහෙම. ෂඩශ්‍රය. ෂඩශ්‍රයක යද්දී ඒත් ඒ විදිහටම අපි කතා බහ කරමු. ෂඩශ්‍රයක යද්දී හරි මෙයා මෙහෙම යනවා මෙයා මෙහෙම යනවා. හරි ඒත් පුතේ අන්තිමේට මෙයා අරය දිහා බලාගෙන ටික ටික මෙහෙන්න යනවා. මෙයා දැන් මෙහෙ යද්දී මෙයා ටික ටික මෙහෙ එනවා. ඒත් පුතේ අන්තිමේට ඕන හැඩතලයකදී හම්බ වෙන්නේ පුතේ මෙයා කේන්ද්‍රයේ. හරි. එහෙනම් ඒක දාද්දි ඒත් අපිට දුර ගන්න පුළුවන් L ප්‍රවේගය වෙනකොට මට දාන්න පුළුවන් v. හරි. මෙයාගේ ප්‍රවේගය මේ පැත්තට තියෙන්නේ පුතේ. ඉස්සෙල්ලා නම් විභේදනය කරද්දි මෙහාට. දැන් මෙයා විභේදනය කරද්දි මේ පැත්තට. එහෙනම් v cos 60. එහෙනම් v cos 60 v sin 60 මේ පැත්තට මේ පැත්තට නෙමෙයි පුතේ මේ පැත්තට. ඒතකොට සාපේක්ෂ ප්‍රවේගය එකම දිශාවේ නම් මතකයි නේද? මෙයා නිකන් යන්න බෑ කියලා යනවා වගේ. යන්න බෑ කියලා එළියට දුවනවා. මෙයා පස්සෙන් පන්නනවා. ඒතකොට සාපේක්ෂ චලිතයට වැදගත් වෙන්නේ දෙන්නගේ ප්‍රවේගවල වෙනස. එහෙනම් v ඍණ v බෙදීම 2. එකම දිශාවේ නම් සාපේක්ෂ ප්‍රවේග අඩු කරනවා. එතකොට අන්න බලන්නකො ප්‍රවේග අඩු වෙනවයි කියන්නේ ගතවන කාලය වැඩි වෙනවා. එහෙනම් මෙයාට වඩා මෙයාගේ කාලය අඩුයි ප්‍රවේගය වැඩි කියන්නේ කාලය අඩුයි මෙයාගේ තමයි පුතේ වැඩිම කාලයක් වන්නේ. එහෙනම් කාලය උපරිම වෙන්නේ පුතේ ෂඩශ්‍රයක් වෙච්ච අවස්ථාවක. තේරුණාද කතාව? හරි. ඕකේ. හතලිස් අටවෙනි ගානට යන්නකො. මම හිතන්නේ ඒක තමයි ඔයාලට මේ පේපර් එකේ හදන්න එහෙම නැත්නම් හිතන්න අමාරුම ගාන. හරි.
ඉතින් ඔය මැත්ස් කරන ළමයින්ට එහෙම පොඩ්ඩක් මැත්ස් ටික මතක් වෙන්නත් එක්ක හොඳයි පුතේ. හරි. මේ බලමුකෝ මෙහෙම එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන තව වස්තුවක් තියෙනවා මේ විදිහට. හරි. ඊට පස්සේ පුතේ මෙහෙම පාරක මෙහෙම වාහනයකුත් යනවා. හරි. ඊට පස්සේ පොඩි කප්පියක් මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතනත් තව කප්පියක් තියෙනවා. මෙතනත් තව කප්පියක් තියෙනවා. මේක අඳින්නම පුතේ යනවා ලොකු වෙලාවක් නේද? මෙහෙම ඊට පස්සේ පුතේ මෙයා සම්බන්ධයි මෙතෙන්න. ඊට පස්සේ මෙයා මෙතෙන්න මෙතෙන්ද මෙන්න මේ විදිහට පුතේ. හරි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. B කුට්ටියක්. මෙතන B කියන කුට්ටිය ඊහිදියට සම්බන්ධ වන ආධාරකයක් මගින් එල්ලා ඇත කියලා කියනවා. ආධාරකයේ කප්පි 3ක් කරා යවා D නම් ලොරියට සම්බන්ධ කරලා තියෙනවා. හරි. x සමානයි බිඳුව විටදී නිශ්චලතාවයෙන් ගමන් ආරම්භලා 1.5ක නියත ත්වරණයකින් ගමන් කරනවලු. හරි. එහෙනම් අන්න x සමානයි බිඳුව විටදී මේක ආරම්භ කරනවලු. පුතේ ඊට පස්සේ xd සමානයි 3 දී b ප්‍රවේගය වන්නේ කීයද කියලා අහනවා. මේක 3 දී b ගේ ප්‍රවේගය කීයද කියලා අහනවා. හරි. පුතේ ඒ කියන්නේ මෙන්න මේ ටික. අපි කියන මේ ටික 3 දී. මෙයා 3 දී ප්‍රවේගය කීයද කියලා තමයි අහන්නේ පුතේ. සරලව ගත්තොත් අපි දන්නවා මෙයාගේ දුර දන්නවා 3යි කියලා. ඊට පස්සේ පුතේ මෙයාගේ ත්වරණය දන්නවා 1.5යි කියලා. එහෙනම් මම පාවිච්චි කරනවා v වර්ගය සමානයි u වර්ගය ධන 2s. මොකද පුතේ මට මෙයාගේ ප්‍රවේගය හොයාගන්න පුළුවන්. u බිඳුවයි 2යි a ත්වරණය 1.5යි. 1.5 කියන්නේ 3 බෙදීම 2යි. හරි. ඊට පස්සේ පුතේ s එනවා 3යි කියලා. එහෙනම් ඔබට තේරෙනවා v වර්ගය සමානයි 9යි v සමානයි 3යි. හරි. එහෙනම් ඔබ හොඳට දැන් තේරුම් ගන්න මේකේ ලස්සන කතා ටිකක් එයි ඉස්සරහට. මෙයා 3ක වේගෙන් ගියාට මේ ලණුව ඇදෙන්නේ ඒ කියන්නේ මෙන්න මෙතන මේ ගැට ගහලා තියෙන තැන මෙහෙම යනවා 3ක වේගෙන් පුතේ. ඒ වුණාට මෙයා මෙහෙම 3ක වේගෙන් ගියාට ඔබ සරලව හිතන්න මෙතන θ. හරි. මෙයා මෙහෙම 3ක වේගෙන් ගියාට මෙතන දැන් θ කියලා ගත්තොත් මෙයා 3යි නම් මෙතන θ කියලා ගත්තොත් ඔබට තේරෙනවා මේ මෙතනත් θනේ. මේ දිශාවට ප්‍රවේගය 3 වුණාට මේ දිශාවට ප්‍රවේගය මට ගන්න වෙන්නේ 3යි cos θ කියලා. ඒක ඔබට තේරෙනවා. හරි. මේ ලණුව ඇදෙන්නේ මෙයා 3ක වේගෙන් යද්දි මේ පැත්තට ඇදෙන්නේ හරි මේක ආනතවනේ තියෙන්නේ 3යි cos θ. එතකොට පුතේ 3යි cos θ. cos θ කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. හරි. එහෙනම් බද්ධ පාදය කියන්නේ මෙන්න මේ ඍජු කෝණේ ත්‍රිකෝණේ. පුතේ බද්ධ පාදය කියන්නේ මෙයා 3යි. කර්ණය. මෙයා 3යි නම් මෙයා 4යි නම් මෙයා 5යි. එහෙනම් 3 අර 3 9යි. එහෙනම් පුතේ මෙන්න මෙයා එනවා. මෙයාගේ මේ පැත්තට ප්‍රවේගය 9න් 5යි. හරි. එහෙනම් ඔබට තේරෙනවා දැන් මම මෙහෙම ලකුණු කරන්නම්. මෙයාගේ ප්‍රවේගය 9න් 5යි. sorry 5න් 9යි නේ. මේක අචල කප්පියක්. ඒ අචල කප්පිය වටේ තියෙන එනම් මෙයාගේ ප්‍රවේගයත් පුතේ 5න් 9යි. හරි. මෙයා 5න් 9යි. ඊට පස්සේ මම මෙයා උඩට යන්නේ v ප්‍රවේගයෙන් කියලා හිතුවොත් v කියන්නේ අඥාත පදයක්. එහෙනම් පුතේ මෙයත් v වෙන්න ඕනනේ කෙලින්ම ගැට ගහලා තියෙනවනේ. ඊට පස්සේ මෙයා v වලින් යනවා කියන්නේ මේ ලණුවත් උඩට යන්නේ v ප්‍රවේගයෙන් මෙයාට ගැට ගහලා. එහෙනම් මෙයා v වලින් යද්දි මෙයත් v වලින් යනවා.
පස්සේ මේක පුරා හැමතැනමත් මේක නම් පුතේ මෙතනත් v වලින් තමයි යන්නේ. හරි. දැන් ඔබ දන්නවා මෙයා v වලින් යනවා නම් මෙයත් යන්න ඕනේ v වලින්නේ. හැබැයි ඔබ දන්නවා කප්පිය මත තන්තු දෙකක් තියෙනවා. මෙයා v වලින් යනවා නම් කෙලින්ම ගැට ගහලා තියෙන මෙයත් යනවා v වලින්. මෙයා දෙපැත්තේ තන්තු දෙකක් තියෙනවා. මේ තන්තු දෙකේ ප්‍රවේගවල එකතුව අර අපි කලින් ගානකදීත් කරනවා. ඒ වගේම පුතේ ඊළඟ ගානෙත් මම මේක ටිකක් වැඩිපුරත් කියලා දෙනවා. හරි. මෙයා v වලින් යද්දී මේ ලණුවත් v වලින් යන්න ඕනේ, මේ ලණුවත් v වලින් යන්න ඕනේ. ඒ කියන්නේ මෙයා v වලින් යන්න නම් එයා දෙපැත්තේ තියෙන තන්තු දෙක යන්න ඕනේ 2යි v වලින්. එහෙනම් තවත් සරලව කියනවා නම් v ධන 5න් 9 කියන දෙන්න එකතු කරලා දෙකෙන් බෙදපුවාම මෙයා සමාන වෙන්න ඕනේ පුතේ v වලට. නැවත මෙයාගේ ප්‍රවේගය මේක v වලින් යනවා කියලා හිතුවොත් මේක කෙලින්ම ගැට ගහලා තියෙන නිසා මෙතන පුතේ v. මොකද අචල කප්පියේ දෙපැත්ත පුතේ. මෙහෙන් පහළ එද්දි මෙහෙන් ඉහළ යනවා. මෙතන පුතේ 5න් 9 නම් මෙතනත් මේ අචල කප්පියකින්ද මෙහෙම. සචල කප්පියේ දෙපැත්තේ ලණුවේ ප්‍රවේග වෙනස් වෙන්න පුළුවන් පුතේ. මොකද මේ පැත්ත කෙලින්ම ගැට ගහලා තියෙන කෙලවරකට යන්නේ. හරි. දැන් මම මෙතනදී එහෙනම් හිතනවා මෙතන v මෙතන 5න් 9යි v. ඒ ලණු දෙකේ එකතුව බෙදන මේ කප්පිය වටේ ලණු දෙකක් තියෙනවනේ. ඒක දෙකෙන් බෙදපුවම පස්සේ තමයි ලැබෙන්නේ අපිට කප්පියේ ප්‍රවේගය. හැබැයි මේ දෙන්න එකට ගැට ගහලා තියෙන නිසා අනිවාර්යෙන් එයා v ට සමාන වෙන්න ඕන. එහෙනම් පුතේ ලස්සනට මෙන්න මේක භාවිතා කරලා අපිට පුළුවන්කම තියෙනවා පුතේ. හරි. v කියන එක හොයාගන්න. එහෙනම් මේ v කියලා මම හැඳින්නුවේ b කියන වස්තුවේ ප්‍රවේගය. ඒක ඉතින් ටිකක් නෙමෙයි ඇත්තටම හොඳටම අමාරු වගේ ගාණක්. තේරුණා නේද? මේ වගේ එකක් එන්න තියෙන chance එක ගොඩාක් අඩුයි. හරි. 49 වෙනි ගැටලුව. දැන් බලන්නකෝ මම පුතේ ඒකෙත් ගාන සම්පූර්ණයෙන්ම විසඳන්නේ නැතුව ගාන හදන විදිහ කියලා දෙන්නම්. හරි. ඔක්කොටම සංකේත දාලා කියලා දෙන්නම්. මොකද මේක සුළු කරන්න ගියොත් පුතේ ගොඩක් ලොකු වෙලාවක් යනවා. හරි. මෙතන කිලෝග්‍රෑම් 1යි නම් මෙතන 1g. මෙතන 2g. හරි. සැහැල්ලු සුමටයිලු නිශ්චලතාවයේ නම් මුදා හරිනවලු තප්පර 0.3කට පස්සේ. හරි. ඕකේ පුතේ. අපි ගත්තොත් මේකේ හැමතැනම සැහැල්ලු සුමටයි නිසා t නේ. t. එතකොට මේක t නම් අනිවාර්යෙන් මෙතන 2යි t. අය ඒක ගැන මට කිසිම ඉෂුව එකක් නැහැ. හරි. මෙතන t අදිනවා. එහෙනම් මෙතන 2යි t. ඕකේ. දෙවෙනි එක මේ වගේ ත්වරණ ගැන කතා කරොත් පුතේ. මෙයා බර එක්කනා නේද? හරි. මම කියනවා මෙනම් බර එක්කනා නම් මෙයා යන්න chance එක 15ට. එතකොට මෙයා ඉහළට එයි පුතේ. හරි. මම මෙයා පුතේ ඒ ත්වරණයෙන් උඩ යනවා කියලා සලකනවා. එතකොට ඔබ දන්නවා මේක ඇකිලෙන්නේ නැති වෙන්න නම් මෙයා ඒ ත්වරණයෙන් යද්දි මෙයත් ඒ ත්වරණයෙන් යන්න එපේ. හිතන්න තප්පරයක් අවසානයේදී කප්පිය යම් දුරක් ගියොත් ඒකේ මේ පැත්තෙත් ලණුවක් තියෙනවා මේ පැත්තෙත් ලණුවක් තියෙනවනේ. එහෙනම් කප්පිය වටා ලණු දෙකක් තියෙනවයි කියන්නේ ලණුව යන්න ඕනේ 2යි. හැබැයි ලණුව මේ පැත්තෙන් පුතේ නිශ්චලයි. ගැට ගහලා තියෙන්නේ. එහෙනම් ඒ 2යිම යන්න වෙන්නේ පුතේ අනිත් පැත්තෙන්. තර්කේ නැවතත් කියන්නම්. මෙයා යම් දුරක් යද්දී මෙයා මෙහෙම යම් දුරක් යද්දී මෙයත් ඒහා සමාන දුරක් යනවා. එතකොට මෙයා ඒ සමාන දුරක් ගියාට මේ පැත්තෙන් ඇදෙන්නේ නැහැ. මේ හිතන්නකෝ මොනවා හරි දෙයක් දෙපැත්තෙන්ම උස්සගෙන ගියොත් මෙහෙම දෙපැත්තෙන්ම උස්සගෙන ගියොත් පුතේ මොකද වෙන්නේ? ඒ ගානටම උඩ යනවා.
නමුත් මේ පැත්තෙන් අචලව තියලා මේ පැත්තෙන් විතරක් උස්සගෙන ගියොත් මෙහෙම ලණුව මේ පැත්තෙන් මෙහෙම අචලව තියලා මේ පැත්තෙන් විතරක් උස්සගෙන ගියොත් පුතේ හරි අච්චරම උඩ යන්නේ නැහැ. ගෙදරදී එක කරලා බලන්න. කණුවක් මෙහෙම මොකක් හරි ගැට ගහලා පොඩි කප්පියක් හරි යෝයෝ එකක් හරි මොනවා හරි පොඩි බිස්කට් ටින් එකක් වුණත් කමක් නැහැ පුතේ. එහෙම දාලා එක හිතලා බලන්න. හරි එතකොට ඒව හරි ලේසි වෙනවා. දැන් එහෙනම් මෙයා යම් දුරක් ගියොත් මෙයත් ඒහා සමාන දුරක් යනවා. ඒ වුණාට මෙයා වටේ තන්තු දෙකක් තියෙන නිසා මෙයා යන්නේ එයාගෙන් භාගයක්. ඒක නිසා තමයි මෙතන 2a කියලා දාලා මෙතන a කියලා දාලා තියෙන්නේ. දැන් මට මෙයාට f සමානයි m දාන්න ඕනේ. එතකොට මම ලියා ගන්නවා 2g ඍණ t. හරි 2g පල්ලෙහාට තියෙනවා උඩට t තියෙනවා. හරි 2g ඍණ t සමානයි 2 වතාවක් 2a. පළවෙනි ප්‍රකාශනය. මොකද මෙයාගේ ස්කන්ධයක් දෙකයිනේ. 2g ඍණ t සමානයි 2 වතාවක් 2a. පුතේ මෙයා උඩට යනවා. 2t ඍණ 1g සමානයි හරි මෙහෙම 2t ඍණ 1g 2t ඍණ 1g සමානයි 1 වතාවක් a. 1g සමානයි 1 වතාවක් a. හරි නේද? එහෙනම් අන්න ওই විදිහට තමයි පුතේ වස්තු දෙකට අපි දාන්නේ f සමානයි m. දැන් ඊට පස්සේ මෙයාව දෙකෙන් ගුණ කරලා පුතේ හරි සමීකරණ දෙක එකතු කරා නම් t කැපිලා යනවා. එහෙනම් මට ලස්සනට a හොයාගන්න පුළුවන්. පළවෙනි එක මොකද්ද බලන්නකෝ. හරි 2 kg ස්කන්ධය මත ගුරුත්ව බලය මගින් කළ කාර්ය 6 ජූල් වේ. හරි හදන විදිහ කියන්නම් 2g මත ගුරුත්ව බලය මගින් කළ කාර්ය 6g. එහෙනම් ඒකට මම කාර්යයට w සමානයි fs දාගන්නවා. f වෙනුවට දාගන්න පුළුවන් ගුරුත්ව බලය mg. s හොයාගන්න ඕනේ. පුතේ s හොයාගන්න එක කිසි අවුලක් නැහැ. වෙලාව විතරයි යන්නේ. හරි මොකද්ද? a දන්නවා කියන්නේ මෙයාගේ ත්වරණය 2a දන්නවා. 2a දන්නවා නම් කාලයක් දීලා තියෙන නිසා මට s සමානයි භාගයක් at වර්ගය දාන්න පුළුවන්. s සමානයි භාගයක් at වර්ගය දාලා ත්වරණය දන්නවා. ත්වරණය වෙනුවට දාන්නේ මෙන්න මේගේ භාගයක් දන්නවා කාලයක් දන්නවා. එතකොට s හොයාගන්න පුළුවන්. එතකොට s උත් දන්නවා. ගුරුත්වය මගින් කළ කාර්යය හොයාගන්න පුළුවන් පුතේ. 2 kg මගින් තන්තුව 2 kg මත තන්තුව මගින් කළ කාර්යය ඔන්න ඔච්චරයි කියලා කියනවා. ඒක ඇත්ත නේද පුතේ? තන්තුව මගින් කළ කාර්යය ඍණ. මොකද වස්තුව පහළ යන්නේ බලය තියෙන්නේ ඉහළට. එහෙනම් තන්තුව මගින් කළ කාර්යය අනිවාර්යෙන් ඍණ කාර්යයක් තමයි එන්නේ. හරි තන්තුව මගින් කළ කාර්යය ඍණ කාර්යයක් තමයි එන්නේ. හරි එහෙනම් ඒක හරියනවා. හරි ඒකෙත් දැන් කාර්යය කොහොමද හොයන්නේ? එතකොට w සමානයි fs වෙනුවට දැන් අපි විස්ථාපනය හොයලා තියෙන්නේ. මේකෙදී විස්ථාපනය හොයාගත්තානේ පුතේ. t කියන්නේ තන්තුවේ ආතතිය. දැන් මේ සමීකරණය සුළු කරලා a හොයාගත්තාන් පස්සේ තන්තුවේ ආතතිය හොයාගන්න පුළුවන්. හරි 1 kg මත ගුරුත්වාකර්ෂණ බලය මගින් කළ කාර්ය. එතකොට ඒකෙත් පුතේ f වෙනුවට mg දානවා. විස්ථාපනයට s කියලා දාගන්නවා. එතනදී පුතේ විස්ථාපනය වෙන්නේ හරිම ලේසියි. අපි කිව්වා මෙයා වගේ දෙගුණයක් මෙයා යනවා කියලා. එහෙනම් මෙයා මීටර් 5ක් යනවා කියලා આવොත් පුතේ මෙයා යන්නේ මීටර් 2.5යි. ගුරුත්වය මගින් කළ කාර්ය කීයද කියලා අහන්නේ. ගුරුත්ව බලය තියෙන්නේ පහළට මෙයා යන්නේ උඩට නිසා පුතේ විරුද්ධ දිශාව. එහෙනම් ගුරුත්වය මගින් කළ කාර්ය වෙන්නේ පුතේ ඍණ කාර්යය. හරිද? ඊට පස්සේ කියනවා 1 kg ස්කන්ධය මත තන්තුව මගින් කළ කාර්ය හරි ඔන්න ඕකයි කියලා. ඉතින් ඒකට මම මොකද කරන්න ඕනේ? මෙයාගේ තන්තුව හොයාගන්න ආතතිය, ඒ වගේම පුතේ එයාගේ විස්ථාපනය හොයාගන්න. එතකොට ලස්සනට ගැටලුවකින් තොරව පුතේ උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් සුළු කිරීම් ටික කරගන්න. හරි මෙතනදී මම භෞතික විද්‍යාවේ සංකල්ප ගොඩාක් කියලා දුන්නා. හරි මේ නිව්ටන් නියම ආශ්‍රිතව ත්වරණයන් හොයන විදිය, තන්තුවල ආතතීන් හොයන විදිය පුතේ, කාර්යයන් හොයන විදිය කියන ඔක්කොම දේවල්. හරි. ඊට පස්සේ ඊළඟ ගානේදී 50 වෙනි ගාන ඒකත් පුතේ සුපිරි ගානක්. මෙන්න මෙහෙම එකක් තියෙනවා පුතේ. හරි මෙන්න මේ වගේ පොළවක් තියෙනවා. හරි බිලියඩ් ක්‍රීඩාවකදී අරය ආරහා ස්කන්ධයේ m වන බිලියඩ් බෝලයකට පුවරුවේ සිට එච්චුසකින් සකස් කරලා පිත්තකින් පහර දෙනවලු. හරි මෙන්න මෙහෙම පුතේ
H උසකින් හරි තව පොඩ්ඩක් දාගමුකෝ උසට නේද? H උසකින් මේකට පිත්තකින් පහර දෙනවලු. හරි H උසකින් මේ විදිහට පිත්තකින් පහර දෙනවලු. බෝලේ අවසිතික ගූර්ණය දීලා තියෙනවා. බෝලය නොලිස්සා පෙරලීමට. බෝලය නොලිස්සා පෙරලීමට H අගය විය යුත්තේ කීයද කියලා අහනවා. හරි. බෝලය නොලිස්සා පෙරලෙන. දැන් මෙහෙම පහර දුන්නාම බෝලයට චලිත දෙකක් තියෙනවනේ. එකක් තමයි පුතේ බෝලය රේඛීය චලිතයක්. අනිත් එක තමයි බෝලය මෙහෙම භ්‍රමණ චලිතයක්. හරි මේක හයි කරලා නැහැ. හරි හයි කරලා නැහැ. ඉතින් එහෙමනම් පුතේ මේ කේන්ද්‍රයේ වටේ තමයි මේ තියෙන සිද්ධියෙන් සිද්ධ වෙන්නේ. නොලිස්සා පෙරලෙන්න නම් වෙන්න ඕනේ අවශ්‍යතාවය තමයි මේ රේඛීය චලිතේ නම් හැම එකකටම තියෙනවනේ පුතේ. මේ රේඛීය චලිතය නිසා ලැබෙන ප්‍රවේගය හැම එකටම තියෙනවා. මම අර භ්‍රමණ චලිතයේදී මතකද ඔයාලට පුතේ අර කතා කරා මොනවාද ටෙනිස් පිත්තක් ආශ්‍රිත ගාන. එහෙනම් රේඛීය චලිතයේ ප්‍රවේගය හැම එකකටම තියෙනවා. එහෙනම් භ්‍රමණ චලිතය නිසා ලැබෙන ප්‍රවේගය මම ලියා ගන්නවා පුතේ r ඔමේගා කියලා. එහෙනම් නොලිස්සා පෙරලෙන්න නම් වෙන්න ඕනේ අවශ්‍යතාවය තමයි v සමානයි r ඔමේගා. හරි එතකොට මට කියන්න පුළුවන් මෙතන ප්‍රවේගය බිඳුවයි පොළවේ ප්‍රවේගයත් බිඳුවයි මෙතන ප්‍රවේගයත් බිඳුවයි එහෙනම් නොලිස්සා පෙරලෙනවයි කියලා. ඕකේ. හරි. ඊට පස්සේ මම දැන් මෙතන v හොයා ගන්න ඕනේ. ඒක හොයා ගන්න මම මේක පහර දෙනවා. හරි. පහර දුන්න බලය මං f කියලා කියනවා. හරි. පහර දුන්න බලය f කියලා කියනවා. මං එහෙනම් ආවේගයේ සමානයි ගම්‍යතා වෙනස ඇසුරෙන් මට ලියා ගන්න පුළුවන් මෙහෙම දෙයක් ft සමානයි mv කියලා. හරි ft සමානයි mv කියලා. ඒ පාර ටික් ගාලා මෙහෙම පාර දීලා ගන්නවනේ පුතේ. හරි ඊට පස්සේ මෙයාගේ භ්‍රමණය ඇසුරෙන් මට ලියා ගන්න පුළුවන් පුතේ මොකද්ද මේක දැන් මේ කේන්ද්‍රයේ වටේනේ කැරකෙන්නේ මේක වෙන කිසිව තැනක අසව් කරලා නැති නිසා එහෙනම් මම ලියනවා බලය f ටුක් ගාලා මෙයා වටේ කැරකෙනවා මේ උස ගන්න පුළුවන් පුතේ එහෙනම් h ඍණ r මේ තියෙන්නේ බලය වාරයක් අරය ඒ කියන්නේ ව්‍යාවර්තය ගූරණේ බලය වාරය ලම්බක දුර ගූරණේ ටෝටි සමානයි i ඔමේගා අවස්ථිතික ගූරණය දීලා තියෙනවා පුතේ 5/2 mr වර්ගය වතාවක් ඔමේගා හරි වතාවක් ඔමේගා මෙන්න මෙහෙම ඔමේගා කියලා ගන්න පුළුවන් දැන් පුතේ මෙතනින් මම මෙහෙම කරනවා මේ බලන්න v වෙනුවට මම ආදේශ කරනවා v වෙනුවට ආදේශ කරනවා ft බෙදීම m මේක v වෙනුවට ආදේශ කරනවා ft බෙදීම m ඊට පස්සේ මේකේ r වෙනුවට මම කොහොමත් r ආදේශ කරනවා ඔමේගා වෙනුවට මම ආදේශ කරනවා f හොඳ අවබෝධයෙන් h ඍණ r t පහ මේ ඔමේගා වෙනුවට දැන් මම ආදේශ කරන්නේ mr වර්ගය ඔමේගාව උක්ත කරා 2 mr වර්ගය නේ ඔමේගාව උක්ත කරා එතකොට 5යි මෙන්න මේක 5යි tf හරි h ඍණ r එතකොට බෙදනවා mr වර්ගය. එතකොට පුතේ දැන් ඔබට තේරෙනවා මේ f උයි වෙන පාටක් දාගමුකෝ. මේ බලන්න මේ f උයි කැපෙනවා මේ කාලයයි කැපෙනවා මේ ස්කන්ධයයි කැපෙනවා මෙතන එක r එකකට මෙතන එක r එකක් කැපිලා යනවා දැන් පුතේ මගෙන් අහන්නේ h ගේ අගය
හරි. එහෙනම් මේ සමීකරණය ඇතුලේ h තියෙනවා. හරි. අපිට h ව උක්ත කරගන්න තමයි තියෙන්නේ. හරි. එතකොට දැන් මේ පැත්තේ සම්පූර්ණයෙන්ම එකක් ඉතිරි වෙනවා. මෙතන ඉතිරි වෙනවා h ඍණ r වාරයක් 5 සමානයි. හරි. h ඍණ r වාරයක් 5 සමානයි 2යි කියලා. එහෙනම් එතනින් පුතේ මේක අපිට උක්ත කරලා ගන්න පුළුවන්. එහෙනම් පුතේ අපි කරේ ගොඩක්ම අමාරු පේපර් එකක්. හරි. එහෙමනම් හරි මේ පේපර් එකෙන් ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්න. හරි. ගොඩක් දේවල් ඉගෙන ගන්න. මේකේ සංකල්පය නොලිස්සා පෙරලෙන අවස්ථාවේ සංකල්පය මේක සමහරක් අයට ටච් උනේ නැති වුණාට පුතේ පාඩමේදී අද ගණන් දෙකකදීම ආවා ආවේගයේ සමානයි ගම්මෙතා වෙනස කියන එක. නම් පුතේ හොඳම පේපර් එකක්. එහෙනම් මේ පෙබරවාරි මාසෙදී අපිට පුතේ හොඳ ප්‍රශ්න ගොඩක් තියෙන හොඳ පාඩම් දෙකක් අපි ආරම්භ කරනවා. ඒ වැඩ කටයුතුත් කරගෙන යමු එහෙමනම්. හරි. එහෙමනම් හොඳට පුතේ අඛණ්ඩව සෞඛ්‍ය ආරක්ෂිතව නියමයට වැඩ කරන්න. හරි. ඕකේ. දාහත්වෙනි ප්‍රශ්න බලමු. ලක්ෂාකාර ධ්වනි ප්‍රභවයක් විසින් නිකුත් කරන ශබ්දයක්. එහි සිට 1 මීටර් දුරකදී 40 ඩෙසිබල් ධ්වනි තීව්‍රතා මට්ටමක් ලෙස 40ක් ඩෙසිබල් ධ්වනි තීව්‍රතා මට්ටමක් තියනවලු 1 මීටර් දුරකින්. එම ශබ්දය ශ්‍රවණය කළ හැකි උපරිම දුර සොයන්න කියලා තමයි කියන්නේ. අපි දන්නවා අහන්න පුළුවන් අවම එහෙම නැත්නම් අපි කියනවා ශ්‍රව්‍යතා දේහලීහ තීව්‍රතාවයට අදාළ ධ්වනි තීව්‍රතා මට්ටම වෙන්නේ 0 ඩෙසිබල් නේ. එතකොට මෙතනදී අපෙන් අහන්නේ ශ්‍රවණය කළ හැකි උපරිම දුර. හරි. එහෙනම් යන්තමින් මිනිස් කනකට යන්තමින් ඕක ශ්‍රවණය කරගන්න පුළුවන් කියලා කියන්නේ එතන ධ්වනි තීව්‍රතා මට්ටම 0 ඩෙසිබල් වෙන්න ඕනි. හරිනේ. එහෙනම් 0 ඩෙසිබල් ධ්වනි තීව්‍රතා මට්ටමක් පවතින තැනකට තියෙන දුර මොකක්ද කියන එක තමයි මෙතනින් අහන්නේ. හරි. මේ තැන් දෙකේ තීව්‍රතාව අපි සංසන්දනය කරමුකෝ. මම මෙතන තීව්‍රතාවය i1 කියලා ගන්නම්. මෙතන තීව්‍රතාවය i2 කියලා ගන්නම්. දැන් දුරක්නේ මම හොයන්න ඕනි. මම දන්නවා ධ්වනි තීව්‍රතාවය කියලා කියන්නේ ශ්‍රමතාවයේ බෙදීම ලම්බක වර්ගඵලය. එහෙමනම් මට මෙතනින් ලියන්න පුළුවන් ධ්වනි තීව්‍රතාවයේ සමානුපාතික වෙනවා දුරේ වර්ගයට කියලා. අපි මේක නිතරම කරලා තියෙන නිසා මම ආයි නියත ටික කියන්නේ නැහැ. ප්‍රභවයේ නියතයි. හරිනේ? මේ දේවල් නියතයි. දැන් එහෙමනම් දුරවල් අතර අනුපාතයක් මට ගන්න පුළුවන් ධ්වනි තීව්‍රතාව අතර අනුපාතය දන්නවනම්. ධ්වනි තීව්‍රතාව අතර අනුපාතයක් මට ගන්න පුළුවන් ඩෙසිබල් අනුපාතය මම දන්න නිසා. කොහොමද ඒක ගන්නෙ? අපි ගාව කෙටි ක්‍රමයක් තියෙනවා. ධ්වනි තීව්‍රතාවය 10 n ගුණයකින් වැඩි වෙනවා නම් ධ්වනි තීව්‍රතා මට්ටම 10ක් n ඩෙසිබල් ප්‍රමාණයක් ධ්වනි තීව්‍රතා මට්ටමට එකතු වෙනවා. ඒ වගේම තමයි 10ක් n වලින් අඩු වෙනවා නම් ධ්වනි තීව්‍රතා මට්ටමෙන් 10ක් n ඩෙසිබල් ප්‍රමාණයක් අඩු වෙනවා. හරි නේද? දැන් අපි දන්නවා මෙතන ධ්වනි තීව්‍රතා මට්ටම 40 ඩෙසිබල්. එහෙනම් මෙතනට එනකොට ධ්වනි තීව්‍රතා මට්ටම 40ක් ඩෙසිබල් වලින් අඩු වෙනවානේ. ධ්වනි තීව්‍රතා මට්ටම 40ක් ඩෙසිබල් වලින් අඩු වෙනවා. ධ්වනි තීව්‍රතා මට්ටම 40ක් ඩෙසිබල් වලින් අඩු වෙනවා කියලා කියන්නේ ඍණ 10 වතාවක් 4ක් ඩෙසිබල් නේ. ඒ කියන්නේ ධ්වනි තීව්‍රතාවය කොච්චරකින් අඩු වෙලා තියෙන්න ඕනිද? 10 4කින් අඩු වෙලා තියෙන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මෙතන ධ්වනි තීව්‍රතාවය යම් ප්‍රමාණයක්ද එම ප්‍රමාණය බෙදන්න ඕනි 10 4න් මෙතන. ඒ කියන්නේ මෙතන ධ්වනි තීව්‍රතාවය 10 4ක් i නම් මෙතන ධ්වනි තීව්‍රතාවය i හැටියට මට ගන්න පුළුවන්. ඔන්න ওই විදිහට ධ්වනි තීව්‍රතා මට්ටම අතර අනුපාතය දන්නවනම් ධ්වනි තීව්‍රතා අතර අනුපාතය මට හොයාගන්න පුළුවන්. ඒක දන්නවනම් දුරවල අතර අනුපාතය ගන්න පුළුවන්. හරි නේද? හරි. එහෙනම් මම දැන් දන්නවා ධ්වනි තීව්‍රතා අතර අනුපාතය 10 4ට 1යි. එහෙමනම් r වර්ග අතර අනුපාතය 1ට 10 4යි. ඒකේ පරස්පරය නිසා. එහෙනම් r අතර අනුපාතය 1ට 10 2යි. පළවෙනි කොටසේ පළවෙනි ලක්ෂයට දුර 1 මීටර කියලා දීලා තියෙනවා. එහෙමනම් දෙවෙනි ලක්ෂයට දුර 100යි මීටර වෙන්න ඕනේ. මේ තමයි නිවැරදි පිළිතුර. නිවැරදි පිළිතුර වෙන්නේ එහෙමනම් දෙවන පිළිතුර. වායුවක නියත පීඩනයේ විශිෂ්ට තාපධාරිතාවය නියත පරිමාවයේ විශිෂ්ට තාපධාරිතාවයට වඩා වැඩි ඇයිද කියන එක තමයි අහන්නේ.
විශිෂ්ටතාවධාරිතාවය කියලා කියන්නේ මොකක්ද? දැන් වායුවක විශිෂ්ටතාවධාරිතාවයක් කියලා කියන්නේ වායුවේ කිලෝග්‍රෑම් එකක් ඒකක උෂ්ණත්වයකින් එහෙම නැත්නම් කෙල්වින් එකකින් ඉහළ නංවන්න නම් දෙන්න ඕනි තාප ශක්තිය කියන එකනේ. හරි. දැන් පීඩනය නියත විට සහ පරිමාව නියත විට තියෙන වෙනස්කම මොකක්ද? පීඩනය නියතයි නම් දැන් අපි දන්නවා පිටතින් තාපයක් සපයනවා. ඔය තාපය භාවිතා කරලා මේ ඇතුලේ තියෙන වායුව උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි ඇතුලේ උෂ්ණත්වය වැඩි වෙනකොට පීඩනය නියතයි නම් පරිපූර්ණ වායුවක් හැටියට අපි මේක උපකල්පනය කරොත් එහෙම උෂ්ණත්වය වැඩි වෙනකොට P නියතයි නම් කවුරු වැඩි වෙන්න ඕනේද? පරිමාව වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වායුව ප්‍රසාරණයකට ලක් වෙනවා. වායුව ප්‍රසාරණය වෙනවා කියලා කියන්නේ එයා විසින් බාහිරයට කාර්යකුත් කරනවා. එහෙමනම් දැන් මෙයාට සපයන තාපයට මොකක්ද වෙන්නේ? යම් ප්‍රමාණයක් අර කියන විදිහට සෙල්සියස් අංශක එකකින් එහෙම නැත්නම් කෙල්වින් එකකින් උෂ්ණත්වය ඉහළ නංව ගන්න වැය වෙනවා ශක්තිය සහ තවත් ප්‍රමාණයක් වැය වෙනවා මොකටද? බාහිරයටද කාර්ය කරන්න. හරි. පරිමාව නියත විට අපි දන්නවා එතකොට ප්‍රසාරණයක් හෝ සංකෝචනයක් වෙන්න බෑ. එහෙමනම් මේ වෙලාවේදී සෙල්සියස් අංශක එකකින් මෙයාගේ උෂ්ණත්වය ඉහළ නංවන්න යම් තාපයක් ලබා දෙනවා නම් එම තාපය සම්පූර්ණයෙන්ම වැය වෙන්නේ අර අභ්‍යන්තර ශක්තිය වැඩිවීම සඳහා පමණයි. එතකොට මෙතනදිත් සෙල්සියස් අංශක එකකින්මයි උෂ්ණත්වය ඉහළ යන්නේ. අපි සලකන්නේ කිලෝග්‍රෑම් එකක් නම් මෙතනත් අපි සලකන්නේ කිලෝග්‍රෑම් එකක්. එහෙනම් මෙතනදිත් සෙල්සියස් අංශක එකකින් ඉහළ යන්නේ. මෙතනදිත් සෙල්සියස් අංශක එකකින් ඉහළ යන්නේ. ඒ කියන්නේ දෙන්නගෙම සිදු වුණු අභ්‍යන්තර ශක්තිය වැඩිවීම එකමයි. මෙයාගේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙච්ච ප්‍රමාණය ඩෙල්ටා U නම් මෙයාගේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙන ප්‍රමාණයත් ඩෙල්ටා Uමයි. හරි නේද? හරි. එතකොට දැන් අපි සලකන්නේ කිලෝග්‍රෑම් එකක් නම් මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් නම් ඉහළ ගියේ ඔය සපේන තාපයට තමයි අපි කියන්නේ නියත පරිමාවේ විශිෂ්ට තාපධාරිතාවය කියලා. පරිමාව නියත විට කියලා මම සලකලා තියෙනවා. එහෙමනම් ඒක මට ගන්න පුළුවන් කෙලින්ම අභ්‍යන්තර ශක්තිය වැඩි වීමට. මෙතනදී එතකොට නියත පීඩනයේදී ආයෙත් මම සලකන්නේ කිලෝග්‍රෑම් එකක් ආයෙත් මම සලකන්නේ සෙල්සියස් අංශ එකකින් ඉහළ යamak. එහෙනම් සපේන තාපය මට ගන්න පුළුවන් CP හැටියට. එතකොට අභ්‍යන්තර ශක්තිය වැඩිවීම සහ බාහිරට කාර්ය කරන්න ඒක වැය වෙනවා. මෙතන ඩෙල්ටා U සහ මෙතන ඩෙල්ටා U සමාන වෙනවා. එහෙමනම් මෙතන ඩෙල්ටා U වලට මට ගන්න පුළුවන් CV කියලා. CP අගය CV අගයට වඩා වැඩි වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. හරි. මෙතන තියෙන පිළිතුරු වලින් බලන්න හතරවෙනි පිළිතුරේ තියෙනවා නියත පීඩනයේදී වායුව ප්‍රසාරණය සඳහාද කාර්ය කරන්න ඕනි නිසා තමයි CP අගය CV අගයට වඩා වැඩි වෙන්නේ. ඕක තමයි නිවැරදිම හේතුව වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර හතරවෙනි පිළිතුර. 19 වෙනි ප්‍රශ්නේ බලමු. රූපේ දැක්වෙන පරිදි කෙලවරක් සිරස් බිත්තියකට සම්බන්ධ කරලා තියෙනවා කියලා කියනවා. එතකොට දැන් ස්පන්දයක් කියවනවා මේ බිත්තිය දිශාවට. බිත්තිය කියලා කියන්නේ දෘಢ මාධ්‍යයක් නිසා මේ තන්තුවට සාපේක්ෂව මෙතනදී සිද්ධ වෙන්නේ දෘಢ පරාවර්තනයක්. දැන් ඔයාලට මතක තියෙන්න ඕනි මේ වගේ පරාවර්තනය වෙනකොට වෙන්න පුළුවන් ආකාර දෙකයි. තමාට වඩා ගහනතාවයේ වැඩි මාධ්‍යයක් හම්බ වෙනවා නම් දෘಢ පරාවර්තනයක්, මෘදු මාධ්‍යයක් හම්බ වෙනවා නම් මෘදු පරාවර්තනයක්. හරි නේද? එතකොට දෘಢ පරාවර්තනයකදී ෆයි කලාව වෙනසක් එක්ක තමයි ස්පන්දය හැරිලා ගමන් කරන්නේ. ඉස්සෙල්ලා ආපු හැඩය ඉස්සෙල්ලා ගමන් කරන විදිහට. හරි, ওই ටික තමයි දැනන් ඉන්න ඕනේ. දැන් ඒතර මේ ගානේ මේ මැද පිහිටි අංශුවකගේ විස්ථාපනය තමයි ප්‍රස්ථාරය අඳින්න කියලා කියන්නේ. දැන් ඔයාලට තේරෙන්න ඕනේ එහෙමනම් මුලින්ම මෙන්න මේ කොටසනේ මුලින්ම මේ අංශුව ගාවට එන්නේ. එහෙනම් මුලින්ම ටික ටික තමයි ඉහළට යන්නේ. ඊට පස්සේ තමයි ටික ටික ඉහළ යන ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒ විදිහට හිතලා බැලුවොත් මෙන්න මේ හැඩයම අනිත් පැත්තට තමයි අඳින්න ඕනි කියන එක ඔයාලට තේරෙන්න ඕනි. දැන් මෙහෙම තියෙනවා නම් මෙන්න මේ හැඩයම අනිත් පැත්ත. මේ වගේ තැනකදී වෙන්න ඕනි මෙන්න මේ ලක්ෂය මෙතනට එන්නේ. දැන් එයා ඇවිල්ලා ටික ටික මෙන්න මේ විදිහට මේ පැත්ත තමයි ඉස්සෙල්ලා හම්බෙන්නේ. එහෙනම් එයා තමයි ඉස්සෙල්ලා මේ ප්‍රස්ථාරය දෙන්න ඕනි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අංශුව විචලනය වෙන්නේ. හරි, ඊට පස්සේ දැන් ස්පන්දය පරාවර්තනය වෙලා නැවත වතාවක් මේ පැත්තට එනවා. එතනදිත් කියන්න තියෙන්නේ මොකක්ද? මෙයා තමයි ඉස්සෙල්ලාම ඉන්නේ. දැන් කොහොමද පහළ කොටසේ නැදෙන්න ඕනේ. පහළ කොටසේ නැදෙන්න ඕනේ. එතකොට මෙයා තමයි ඉස්සෙල්ලා එන්නේ. ඒ නිසා ඒ විදිහට තමයි හැඩය ඇඳෙන්න ඕනි. එහෙමනම් මෙයාම
මේ පැත්තට ගමන් කරන්නේ මේ කොටස තමයි ඉස්සෙල්ලා එන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට ටික ටික තමයි මෙයා ලඟ වෙනකොට ටික ටික වැඩිලා ගිහිල්ලා මෙන්න මේ වගේ තමයි අංශුවේ විස්ථාපනය පවතින්න ඕනි. හරි. එහෙමනම් අල්ලගන්න ඕනි කොතනින්ද? මෙන්න මෙතනින්. මේ බෑවුම අඩු තැන තමයි පළවෙනියටත් ඉස්සෙල්ලා එන්නේ, දෙවෙනියටත් ඉස්සෙල්ලා එන්නේ. එහෙනම් මෙයාගේ විස්ථාපනයේදීත් බෑවුම අඩු තැන තමයි පළවෙනියටම තියෙන්න ඕනි. මේ කොටසෙදිත් බෑවුම අඩු තැන තමයි පළවෙනියට තියෙන්න ඕනි. හරි. එහෙමනම් ඒ විදිහට ඇඳිලා තියෙන ප්‍රස්ථාරය වෙන්නේ පස්වන ප්‍රස්ථාරය. වාතය තුළ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි වන විට ධ්වනි ප්‍රවේගය ඇයිද වැඩි වෙන්නේ කියලා අපි අහනවා. හරි. ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි වෙනකොට බලපාන්නේ මෙන්න මෙතනට නේ. අපි වායු නියදයක් ගත්තොත් එහෙම ඒ වායු නියදේ වැඩිපුර තියෙන්නේ නයිට්‍රජන් නේ. නයිට්‍රජන් වල අණුක ස්කන්ධය N2 කියලා කියන්නේ 28යි නේ. දැන් ජල අණු ප්‍රමාණය වැඩි වෙනවා කියලා කියන්නේ මෙයාගේ අණුක ස්කන්ධය තියෙන්නේ 18යි නේ. දැන් එතකොට මුලින් වැඩිපුර නයිට්‍රජන් ප්‍රතිශතයක් වැඩිපුර තිබුණේ. දැන් ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙන තරමට මෙන්න මෙයාලා තමයි වැඩි වෙන්නේ. ඒ කියන්නේ අපි වායු නියදයක් ගත්තොත් එහෙම එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය සමස්ත වායු නියදෙම සැලකුවොත් එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය මොකද වෙන්නේ? කලින්ට වඩා අඩු වෙනවා. එහෙනම් ජල වාෂ්ප වැඩි වෙන තරමට මුළු වායු නියදයේ සාපේක්ෂ අණුක ස්කන්ධය අඩු වෙනවා. මේක අඩු වෙනකොට ප්‍රවේගය වැඩි වෙනවා. ඕක තමයි හේතුව වෙන්නේ. එහෙමනම් තුන්වෙනි පිළිතුර බලන්න. වාතයේ මධ්‍යන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය අඩු වන බැවින්. ඒක තමයි නිවැරදි හේතුව වෙන්නේ. 21 වෙනි ප්‍රශ්නේ බලමු. සර්වසම තන්තු දෙකක් වෙනස් ආතතීන්ට ලක් කළ විට ලක් කරලා එකවර කම්පණය කරනවා කියලා කියනවා. එතකොට 6 හර්ට්ස් නුගසුම් සංඛ්‍යාතයක් ඇහිලා තියෙනවා. එතුරාට තේරෙන්න ඕනේ සංඛ්‍යාත අතර වෙනසක් තියෙනවා. ආතති වෙනස් කරලානේ තියෙන්නේ. අනිත් දේවල් ඔක්කොම නියතයි. තන්තු දෙකෙන් එක් තන්තුවක ආතතිය වෙනස් කරලා නැවතත් කම්පණය කරාම නැවතත් අර නුගසුම් සංඛ්‍යාතෙම ඇහුණා කියලා කියනවා. හරි. දැන් ගාන පිට දීලා තියෙනවානේ කාගේද ආතතිය වැඩි කියලා. මුලින් T2 කියන ආතතිය තමයි වැඩියෙන් තිබිලා තියෙන්නේ. දැන් අනිකුත් සාධක නියතයි නම් අපි දන්නවා සංඛ්‍යාතය සමානුපාතික වෙනවා වර්ගමූල ආතතියට. එහෙනම් ආතතිය වැඩි කෙනාගේ සංඛ්‍යාතය වැඩි. හරි නේද? දැන් එතකොට අපිට දීලා තියෙනවා එක්කෙනෙක්ගේ ආතතිය T2 කියලා. එහෙනම් එයාට අනුරූප වන සංඛ්‍යාතය මම F2 කියලා ගන්නම්. අනිත් කෙනාගේ ආතතිය T1 කියලා දීලා දෙනවා. එයාට අනුරූප සංඛ්‍යාතය මම F1 කියලා ගන්නවා. හරි. එහෙමනම් මුලින්ම F2 විශාල වෙලා තියෙනවා. F1ට මුලින්ම F2 විශාල වෙලා තියෙනවා F1ට. හරි. මම ඕක මේ වගේ රේඛාවක ඇඳුත් එහෙම T2 මුලින් වැඩියනේ. එහෙනම් ඊට අදාළ සංඛ්‍යාතයත් මුලින් වැඩි. T1 මුලින් අඩුයි. එහෙනම් ඊට අදාළ සංඛ්‍යාතයත් මුලින් අඩුයි. මෙන්න මේ විදිහට තමයි තිබිලා තියෙන්නේ. මේ පරතරය එහෙමනම් සංඛ්‍යාත පරතරය 6 හර්ට්ස්. මම තේරුම් ගන්න ලේසියෙන් ටිකක් සිරස් රේඛාවක ලකුණු කරා. හරිනේ. දැන් මොකක්ද කරනවා කියලා කියන්නේ? එක්කෙනෙක්ගේ ආතතිය වෙනස් කරාම ආපෞසර නුගසුම් සංඛ්‍යාත 6ක් වුණාලු. දැන් කරන්න බැරි දේවල් මොනවද? T2 කියන ආතතිය වැඩි කරොත් මොකද වෙන්නේ? T2 කියන ආතතිය වැඩි කරොත් අපි දන්නවා ආතතිය වැඩි කරොත් සංඛ්‍යාත තවත් වැඩි වෙනවානේ. T2 වැඩි කරොත් එහෙම ඔය දෙවෙනි කෙනාගේ සංඛ්‍යාත තවත් වැඩි වෙනවා. එහෙනම් නුගසුම් සංඛ්‍යාත 6ට වඩා වැඩි වෙනවා. T1 අඩු කරොත් මොකද වෙන්නේ? T1 අඩු කරොත් එයාගේ සංඛ්‍යාතත් අඩු වෙලා සංඛ්‍යාත පරතරය තවත් අඩු වෙනවා. පැහැදිලිද? එහෙමනම් නැවත වතාවක් 6 හර්ට්ස් සංඛ්‍යාත නුගසුම් සංඛ්‍යාතයක්ම ඇහෙනවා නම් එක්කෙනෙක් විතරක් වෙනස් කරාම මොනවද කරලා තියෙන්න පුළුවන්? මෙන්න මෙයාව අරගෙන ගිහිල්ලා තියෙන්න පුළුවන් 12 හර්ට්ස් ප්‍රමාණයක් අඩු කරලා ආයෙසරයක් මෙන්න මේ ગેප් එක 6ක් වෙන තැනකට. එහෙම නැත්නම් මෙන්න මෙයාව වැඩි කරලා තියෙන්න පුළුවන් ආපහු මෙන්න මෙතනට මේ පරතරය 6 හර්ට්ස් වෙන විදිහට. පැහැදිලිද? එහෙනම් කරලා තියෙන්න පුළුවන් මොනවද? T2 ආතතිය අඩු කරලා තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් T1 ආතතිය වැඩි කරලා තියනවා වෙන්න පුළුවන්. ওই දෙක විතරයි වෙන්න පුළුවන් දේවල්. හරි. එහෙනම් B වල තියෙනවා T2 අඩු කරා කියලා, C වල තියෙනවා T1 වැඩි කරා කියලා. ওই දෙක තමයි වෙන්න පුළුවන් ප්‍රකාශ දෙක. ඒ කියන්නේ නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර. 22 වෙනි ප්‍රශ්නේ බලමු.
එකසිය 30ක වේගයකින් ගමන් කරන ඊයම් මුණ්ඩයක් ලී කුට්ටියක් තුල හිර වෙලා නතර වෙනවා කියලා කියනවා. ඊයම් වල විශේෂතාවදාරිතාවයේ දීලා තියෙනවා උණ්ඩේ මුළු චාලක ශක්තියම උණ්ඩේ රත් වීමට වැය වෙනවා කියලා කියනවා. හරි දැන් ඔයා තේරුම් ගන්න මෙතන සිද්ධ වෙන ශක්ති පරිවර්තනය මොකක්ද කියන එක ගානේ දීලා තියෙනවා. උණ්ඩය සතු චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම හානි වෙලා තමාවම රත් කරගන්නේ ශක්තිය වැය වෙලා තියෙනවා. පැහැදිලිද? දැන් මෙතනදී එතකොට අවස්ථා විපර්යාසයකට ලක් වෙන්නේ නැහැ මේ උණ්ඩේ දිය වෙන්නේ නැහැ. හරි උණ්ඩේ රත් වීමකට ලක් වෙන්නේ උෂ්ණත්ව විපර්යාසයකට නේ. එහෙමනම් ශක්ති පරිවර්තනය අපිට ලියන්න පුළුවන්. උණ්ඩේ සතු චාලක ශක්තිය භාවිතා කරලා එයාම රත් වීමකට උෂ්ණත්ව විපර්යාසයකට. ඒ කියන්නේ mc delta theta. අපි theta කියලා දාමු. mc theta. අපි මේ විදිහට ගත්තොත් හානි වන චාලක ශක්තිය කෙලින්ම සමාන කරන්න පුළුවන් මට mc theta කෙනෙක්ට. මෙතන theta කියලා කියන්නේ එතකොට උෂ්ණත්ව වෙනස. හරිද? දත්ත ආදේශ කරන්න තමයි දැන් තියෙන්නේ. මෙයාගේ ප්‍රවේගය දීලා තියෙනවා. භාගය වතාවක් m මේ පැත්තේ තියෙනවනේ කැපිලානේ. ප්‍රවේගය 130 වර්ගය. m වතාවක් c ගානේ දීලා තියෙන 130 කියලා. theta. මෙතනින් මට උෂ්ණත්ව වෙනස ගන්න පුළුවන්. m කෙනෙක්ට සහ 130. මේ 130ක් සහ මෙන්න මේකට කැපෙනවා. theta ගාගේ 130 බෙදීම 2යි කියලා කියන්නේ 65යි නේද? උෂ්ණත්ව වෙනස සෙල්සියස් වලින් 65යි. ඒ කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. 23 වෙනි ප්‍රශ්නේ බලමු. ගුවන් යානයක් u නියත ප්‍රවේගයෙන් තිරස් තලයක ගමන් කරනවා කියලා කියනවා. h සිරස් දුරක් පහලින් o නිරීක්ෂකයෙක් ඉන්නවා කියලා කියනවා. නිරීක්ෂකයාට ඇසෙන ගුවන් යානයේ පිට කරන ශබ්ද සංකේතය ධ්වනි වේගය සහ නිරීක්ෂිත තරංග ආයාමයේ විචලනය තමයි අහන්නේ. හරිනේ. දෘශ්‍ය සංකේතය ගැන අහනවා. දෘශ්‍ය තරංග ආයාමය ගැන අහනවා. ධ්වනි ප්‍රවේගය නම් අපි දෘශ්‍ය ධ්වනි ප්‍රවේගය කියලා හඳුන්වන්නේ. කොහොම නමුත් ධ්වනි කියන්නේ කොහොම වුණත් ධ්වනි ප්‍රවේගය කියලා කියන්නේ ධ්වනි ප්‍රවේගයටම තමයි. හරි. එහෙමනම් දැන් පළවෙනි කියන අපි බලමුකෝ දෘශ්‍ය සංඛ්‍යාතයට මොකද වෙන්නේ කියලා. දෘශ්‍ය සංඛ්‍යාතයේ රඳා පවතිනවනේ නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර සාපේක්ෂ චලිතය මතනේ දෙදෙනා යා කරන රේඛාවේ සාපේක්ෂ ප්‍රවේගයක් තියෙනවා නම් අනේ ප්‍රවේගය සාපේක්ෂ ලංවීමක් නම් දෘශ්‍ය සංඛ්‍යාතයේ සත්‍ය සංඛ්‍යාතයට වඩා වැඩියෙන් තියෙනවා. සාපේක්ෂ ඈත්වීමක් නම් දෘශ්‍ය සංඛ්‍යාතයේ සත්‍ය සංඛ්‍යාතයට වඩා අඩු වෙනවා. හරි නේද? දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ ගුවන් යාන දිහා බැලුවම මෙතන හැදෙන්නේ සුළු කෝණයක්. ඒ කියන්නේ මෙතන මෙන්න මේ දිශාවට ප්‍රවේග සංරචකයක් පවතිනවා. ඒ කියන්නේ දෙදෙනා යා කරන රේඛාවේ සාපේක්ෂ ලංවීමක් තමයි තියෙන්නේ. එහෙනම් මෙතනදී දෘශ්‍ය සංඛ්‍යාතය විශාල වෙන්න ඕනි සත්‍ය සංඛ්‍යාතයට වඩා. මේ මැද ලක්ෂයේදී මොකද වෙන්නේ? දෙදෙනා යා කරන රේඛාවේ ප්‍රවේග සංරචකයක් නැහැ. ඒ කියන්නේ සාපේක්ෂ චලිතයක් නැහැ. ඒ කියන්නේ මෙතනදී සත්‍ය සංඛ්‍යාතයටම සමාන වෙන්න ඕනි. හරි. මෙතනදී බලන්න සුළු කෝණයක් හැදෙන්නේ මේ දෙදෙනා යා කරන රේඛාවේ ඉවත දිශාවට. ඒ කියන්නේ මෙතන දෘශ්‍ය සංඛ්‍යාතයට වඩා සත්‍ය සංඛ්‍යාතය වැඩි. නැත්නම් දෘශ්‍ය සංඛ්‍යාතය සත්‍ය සංඛ්‍යාතයට වඩා අඩුයි. හරි. එහෙම තියෙන ප්‍රස්ථාර වැඩි අගයක ඉඳලා අඩු අගයකට යන ප්‍රස්ථාර දෙකයි තියෙන්නේ. A හා C විතරයි. හැබැයි අපි පැහැදිලිවම දන්නවා y නෙවෙයි. මොකද මේ කෝණය වෙනස් වෙනකොට සරල රේඛීයව අඳින්න බෑ ඔය ප්‍රස්ථාරනේ. එහෙනම් මේ වගේ එක් අගයක ඉඳලා බිඳුවට ගිහලා ආපහු තවත් අගයකට මෙන්න මේ වගේ යනවා. හරි නේද? ඊළඟට ඔය තේරුම් ගන්න ඕන තව දෙයක් තියෙනවා. මෙන්න මේ මෙතන මේ හැඩය අනන්තයේ දිශාවට යන විදිහට ඇඳලා තියෙන්න බෑ. ඇයි? දැන් ඈතට යන්න යන මේ කෝණය අඩු වෙනවනේ. මම මේ වගේ පැත්තක් ගන්නවා. ඈතට යන්න යන කෝණය අඩු වෙනවා. කෝණය අඩු වෙනවා කියලා කියන්නේ වෙනස් වෙන ප්‍රමාණය. ඒ කියන්නේ අනුක්‍රමණය. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගැන මම කතා කරන්නේ. මේ කෝණය අඩු වෙන තරමට මේ කාලය ගත වෙද්දී ඒකක කාලයකදී කෝණයේ අඩුවීම අඩු වෙනවා. බලන්න මම කිව්ව දේ තේරෙනවද කියලා. මෙතනදී ඒකක කාලයකදී කෝණය 90 ඉඳලා ඉතා කුඩාගයක් දක්වා සීඝ්‍රයෙන් අඩු වෙනවා. හැබැයි මෙතන මම ඒ වගේම t කාලයක් ගත්තොත් එහෙම ওই කෝණයේ විචලනය යම් මම සලකන ලබන කාලයක් තුල සිදුවන කෝණයේ විචලනය ඉතා අඩුයි. එහෙනම් ඒ කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඈතට යන්න අඩු වෙන්න ඕනේ. මේ පැත්තෙන් ඈත තියෙද්දි සහ මේ පැත්තෙන් ඈත තියෙද්දි කියන අවස්ථා දෙකේදීම අනුක්‍රමණය අඩු වෙලා මේ මැද ලං මෙන්න මේ හරියද තමයි අනුක්‍රමණයේ ශීඝ්‍රතාවය අනුක්‍රමණයේ විශාලත්වය වැඩිලා තියෙන්නේ.
හරි නේද? එහෙනම් මේක තමයි දෘශ්‍ය සංඛ්‍යාතයේ ප්‍රස්ථාරය. එහෙනම් ඒ තමයි පළවෙනියටම තියෙන උත්තරවල. ඔයාලට අයින් කරන්න පුළුවන් උත්තර දෙකක් තියෙනවා. 3 සහ 5 අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනියට කතා කරන්නේ ධ්වනි ප්‍රවේගය ගැන. ධ්වනි වේගය නම් නිරීක්ෂිතයා නිශ්චලයි. මෙයා දකින්න ධ්වනි ප්‍රවේගය කියලා කියන්නේ කොහොමද පවතින ධ්වනි වේගයම තමයි. ඒ කියන්නේ D තමයි ඒකට අදාළ ප්‍රස්ථාරය. හරි. එහෙමනම් ඔයාලට අයින් කරන්න පුළුවන් උත්තර තියෙනවා. පළවෙනි උත්තරය අයින් කරන්න පුළුවන්. දැන් ඒතර ඉතුරුලා තියෙන්නේ 2 සහ 4. හරිනේ. ඒ දෙන්නගේ තුන්වෙනි කෙනා විදිහට B සහ E ඉන්නවා. තුන්වෙනි කෙනා මොකක්ද? නිරීක්ෂිත තරංග ආයාමය. B විදිහටද E විදිහටද කියලා තමයි බලන්න ඕනේ. හරි. එතනත් මට කියන්න තියෙන අර කතාවම තමයි දෘශ්‍ය සංඛ්‍යාතයේ වැඩි නම් මුලින් දෘශ්‍ය තරංග ආයාමය අඩු වෙන්න ඕනේ. හරිද? මෙයා නියතයක්. දෘශ්‍ය තරංග ආයාමය මුලින් අඩු වෙන්න ඕනි. මැදදී සත්‍යයකටම සමාන වෙලා පස්සේ වැඩි වෙන්න ඕනි. ඒ විදිහට තමයි B සහ E කියන ප්‍රස්ථාර දෙකම පවතින්නේ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මෙතන කිව්ව කතාවම තමයි. සංඛ්‍යාතය මේ කෝණය අඩු වෙන ශීඝ්‍රතාවය අනුක්‍රමණය ගැන මම කතා කරන්නේ. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඈතදී අඩුයි නම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඈතදී අඩුයි නම් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මේ පැත්තේ ඈතදී අඩුයි නම් තරංග ආයාමය ගැන කතා කරද්දිත් එහෙමමයි මට කියන්න තියෙන්නේ. මෙයාගෙත් මෙන්න මේ ඈතදී මේ කොටසට වඩා ගොඩක් වම් පැත්තෙන් ඉන්නකොට සහ ගොඩක් දකුණු පැත්තෙන් ඉන්නකොට අනුක්‍රමණීයතා අඩු වෙන්න ඕනේ. ඇයි ඒ මම අර කලින් කිව්වා වගේ ඕක රඳා පවතින කෝණය මත. එතකොට සලකනු ලබන ඒක කාලයක් තුල කෝණය වෙනස් වීම ඉතා අඩු වෙනවා මේ ගොඩක් ඈතට යනකොට. එහෙනම් මෙයාගෙත් ඇදෙන්න ඕනේ මෙන්න මේ වගේ අනන්තයට යන විදිහට නෙවෙයි යම් අගයකට සැචුරේට් වෙන විදිහට යම් අගයකට එන විදිහට තමයි ප්‍රස්ථාරයන් දෙන්න ඕනේ. හරිනේ. තවත් විදිහකට කියන්නම් දෘශ්‍ය සංඛ්‍යාතයේ ඒ වගේ යම් අගයකට එනවා නම් ඒ වෙලාවේ දෘශ්‍ය තරංගායම වෙනස් වෙවි තිබිලා හරියන්නේ නැහැ නේ. සංඛ්‍යාතයේ යම් අගයක නියත වෙනවා නම් ප්‍රවේගය කොහොමද නියත කියලා දන්න නිසා දෘශ්‍ය තරංගායමේ යම් නියතයකට වගේ එන්න ඕනේ. පැහැදිලිද? ඒ විදිහට තමයි ප්‍රස්ථාරයන් දෙන්න ඕනේ. එහෙමනම් එතනදී නිවැරදි පිළිතුර වෙන්නේ දෙවන පිළිතුර. 24 වෙනි ප්‍රශ්නේ බලමු. අපෙන් අහන්නේ ඇවගාඩ්‍රෝ අංකයට ගන්න පුළුවන් ප්‍රකාශනය මොකක්ද කියලා. රාශීන් කීපයක් අපි භාවිතා කරන සම්මත සංකේත දීලා තියෙනවා. හරි. PV ගුණිතය අපිට ලියන්න පුළුවන් පරිපූර්ණ වායුවක් කියලා සලකලා nRT සමාන කරලානේ. ඒ වගේම තමයි චාලක අණුක වාදයෙන් මට කියන්න පුළුවන් PV කියලා කියන්නේ 3න් 1යි MNC වර්ග බා. හරි. මට මෙන්න මේ දෙන්න සමාන කරන්න පුළුවන්. සමාන කරාට පස්සේ මෙතන n කියලා කියන්නේ මවුල ප්‍රමාණය. සමාන අණු සංඛ්‍යාව. එහෙමනම් nRT මට සමාන කරන්න පුළුවන් 3න් 1යි MNC වර්ග බාට. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව මට සෙට් කරගන්න පුළුවන්. මට සම්බන්ධයක් තියෙනවා. මවුල ප්‍රමාණය වතාවක් ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා කියන්නේ අණු සංඛ්‍යාව කියලා නේ. හරි. අණු සංඛ්‍යාව කියලා කියන්නේ මවුල සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් වැඩි කරාම එන අගය. එහෙමනම් මට මේව ලියන්න පුළුවන් අණු සංඛ්‍යාව බෙදීම ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව හැටියට. වතාවක් RT සමාන වෙනවා 3න් 1ක් MNC වර්ග බා. මෙයා කැපෙනවා. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව මෙතනින් මට උක්ත කරන්න පුළුවන්. ඒකට 3ක් RT බෙදීම MC වර්ග තමයි ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව සඳහා මට එන ප්‍රකාශනය වෙන්නේ. හරි. ඒ කියන්නේ නිවැරදි පිළිතුර 4 වෙනි පිළිතුර. 25 වෙනි ප්‍රශ්නේ බලමු. සිලින්ඩරාකාර ලී කුට්ටියක් එහි පරිමාවෙන් 80ක් ගිලී පවතින පරිදි පාවෙනවා කියලා කියනවා. උෂ්ණත්වය සෙල්සියස් 62.5 වෙනකොට කුට්ටිය සම්පූර්ණයෙන්ම ද්‍රවය තුළ ගිලී පාවෙනවා කියලා කියනවා. ද්‍රවයේ පරිමා ප්‍රසාරණතාවය වන්නේ. හරි. පළවෙනි අවස්ථාවේ ගිලුණු භාගය දීලා තියෙන නිසා අපි දන්නවා සාපේක්ෂ ඝනත්වය කියලා කියන්නේ ගිලුණු භාගය. එමුනම් සිලින්ඩරයේ ඝනත්වය බෙදීම ද්‍රවයේ ඝනත්වය කියලා කියන්නේ 4/5 කියලා මට ගන්න පුළුවන්. හරි නේද? දැන් දෙවෙනි අවස්ථාවේ සම්පූර්ණයෙන්ම
ද්‍රවයේ ගිලිලා මෙයා පාවෙනවා කියලා කියන්නේ. මේ වෙලාවේ මට කෙලින්ම කියන්න පුළුවන් සිලින්ඩරයේ ඝනත්වය ද්‍රවයේ ඝනත්වයටම සමානයි කියලා. එහෙම වුණාමනේ සම්පූර්ණයෙන් ගිල්ල පාවෙන්නේ. හරි. දැන් එතකොට සිලින්ඩරය ප්‍රසාරණය වෙන්නේ නැති නිසා මේක ලී කුට්ටියක් කියලා දීලා තියෙනවා. ඒක නිසා ලී වල ප්‍රසාරණතාවය අපිට නොසලකා හරින්න පුළුවන් නේ. සිලින්ඩරයේ ප්‍රසාරණය වෙන්නේ නැති නිසා මේ අවස්ථා දෙකේම සිලින්ඩරයේ ඝනත්වය එක මගයක් වෙනවා. ඒතර වෙනස් වුණේ කාගේ ඝනත්වය විතරද? ද්‍රවයේ ඝනත්වය විතරයි. පැහැදිලිද? හරි. මෙතන ද්‍රවයේ ඝනත්වය මම උක්ත කරාම ඒක සමාන වෙන්නේ 5 බෙදීම 4යි සිලින්ඩරයේ ඝනත්වයට. මෙතන ද්‍රවයේ ඝනත්වය වෙන්නේ කෙලින්ම සිලින්ඩරයේ ඝනත්වයට. එහෙනම් ඔයාලට තේරෙනවා 1.25යි රෝ සිලින්ඩර් තමයි මුලින් තියනගේ. දැන් මේක රෝ සිලින්ඩර් වලට කෙලින්ම සමානයි. ඒ කියන්නේ ද්‍රවයේ ඝනත්වය අඩු වෙලා. හරි නේද? මම දන්නවා උෂ්ණත්වය වැඩි කරනකොට ද්‍රවයේ ඝනත්වය අඩු වෙනවා. ඒ නිසා පසු අවස්ථාවේ ද්‍රවයේ ඝනත්වය සමාන වෙනවා ආරම්භක අවස්ථාවේ ද්‍රවයේ ඝනත්වය බෙදීම 1 ගැමා ටීටට. හරි නේද? මම දත්ත ආදේශ කරන්න. පසු අවස්ථාවේ ද්‍රවයේ ඝනත්වය කෙලින්ම රෝ සිලින්ඩර්. පෙර අවස්ථාවේ ද්‍රවයේ ඝනත්වය 5 බෙදීම 4ක් රෝ සිලින්ඩර්. මේක බෙදමු 1 ගැමා වතාවක් 62.5ක උෂ්ණත්වය වෙනසක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. හරි. දැන් මෙතනින් මෙයාට මෙයා සුළු වුණාම ගැමා විතරයි නොදන්න පදයකට තියෙන්නේ. යාමට සුළු කරලා හොයන්න පුළුවන්. හරි. මෙයා මේ පැත්තට ගත්තාම 1.62.5යි ගැමා සමාන වෙනවා 1ටනේ. සමාන වෙන්නේ 5 බෙදීම 4ට. 5 බෙදීම 4 කියලා කියන්නේ 1.25නේ. එකක් 1.25න් අඩු වුණාම 62.5ක් ගැමා කියලා කියන්නේ 0.25ක් විදිහට එනවා. මෙතන තියෙනවා 625ක් කියලා හිතන්නම්. මෙතන තියෙනවා 25ක් කියලා හිතන්නම්. මෙතන 25යි 10 ඍණ දෙකක් තියෙනවා. මෙතන 625යි 10 ඍණ එකක් තියෙනවා. හරි. එතකොට මේ 625 මෙහෙට ගේන්න. දැන් පොඩි සුළු කිරීමක් තියෙනවා. හැබැයි කැපෙනවා මේ අගයන් ටිකනේ. මෙයාට මෙයා සුළු කරා මෙන්න මෙතනට 25ක් එනවා. මෙයාට මෙයා සුළු කරා මෙතන 10 ඍණ එකක් එනවා. හරි. එහෙනම් ගැමාගේ අගය මට එනවා 1 බෙදීම 250ක් හැටියට. ඒ කියන්නේ 4යි 10 ඍණ 3යි කෙල්විනයට. මේක තමයි ගැමාගේ අගය. නිවැරදි පිළිතුර එහෙමනම් 4 වෙනි පිළිතුර. 31 වෙනි ප්‍රශ්න බලමු. ස්කන්ධයේ සිම්පල් m වන වස්තුවක්. පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා nr ඉහළක ඉඳලා නිශ්චලතාවය අතහැරියම පොළවේ ගැටෙන ප්‍රවේගය තමයි අපෙන් අහන්නේ. හරි. මෙතනදී එහෙමනම් මුලින්ම මෙයාට පවතින්නේ විභව ශක්තියක් විතරයි. පෘෂ්ඨය මතට එනකොට එයාට විභව ශක්තියක් සහ චාලක ශක්තියක් පවතිනවා. ශක්ති සංස්කෘතිය මට ලියන්න පුළුවන් මුලින් පවතින විභව ශක්තිය වෙන්නේ ඍණ gmm බෙදීම කේන්ද්‍ර දෙක අතර දුරනේ. ගාණය අපිට දීලා තියෙනවා මෙන්න මෙයා nr කියලා. මෙයා r කියන්න අපි දන්නවා. එහෙනම් පෘථිවි කේන්ද්‍රයේ ඉඳලා මෙතනට තියෙන මුළු දුර වෙන්නේ r වතාවක් 1 ධනෙ. එහෙනම් මෙයා සතු මුළු ශක්තිය ඍණ gmm බෙදීම r වතාවක් 1 ධනෙන් කියලා මට ලියන්න පුළුවන්. පෘථිවි පෘෂ්ඨයේ ආසන්නයට එනකොට මෙතනදී එයාගේ විභව ශක්තිය ඍණ gmm බෙදීම කැපිටල් R මම කැපිටල් R කියලා ගන්න. පෘථිවිය අරය එයාගේ චාලක ශක්තිය මම භාගයක් mv වර්ග කියලා ගන්නම්. එහෙනම් එයාගේ ස්කන්ධය කැපිලා යනවා. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ ඍණ gm බෙදීම R අනිත් පැත්තට ගෙනිච්චාම ධන gm බෙදීම R කෙනෙක් වෙනවා. මේ පද දෙකේම gm බෙදීම R කෙනෙක් එළියට ගත්තම මෙයා මෙහෙට ගියාම එන්න ධන එක ඉස්සරහට ලී වෙනවා. මෙන්න මෙතන තියෙන ඍණ එකයට එක ධන n කියන කෙනා ඊට පස්සේ ලී වෙනවා. මේ පැත්තේ ඉතුරු වෙන v බෙදීම දෙකක් විතරයි. දැන් මට මෙතනින් මේක සුළු කරලා v වර්ගයට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. gm වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් gr වර්ගයේ හැටියට. මෙතන g කියලා කියන්නේ පෘථිවි පෘෂ්ඨය මත ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය. හරි. මේ කාර් කෙනෙක්ට මේ කාර් කෙනෙක් සුළු වෙනවා. මේ ඉතුරු වෙන කෙනාගේ වර්ගමූලය තමයි උත්තරේ. හරි. මේක එතකොට විශේෂ දෙයක් කතා කරන්න නැහැ. නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. 32 වෙනි ගාන බලමු. එකම වේගයෙන් ගමන් කරන තරංග ආයාමයන් මෙන්න මේ අගයන් වන තරංග දෙකක් අධිස්ථාපනය වුණාම නුගෙසුම් සංඛ්‍යාතය 2 හර්ට්ස් කියලා දීලා තියෙනවා. හරිනේ. හරි. ඒ කියන්නේ මේ තරංග දෙකේ සංඛ්‍යාත අතර අන්තරය 2 හර්ට්ස් කියලා අපිට දීලා තියෙනවා.
මෙයාලගේ තරංග ආයාමයන් අපිට දීලා තියෙනවා. ලැම්ඩා එකගේ 2 මීටර්. මම සෙන්ටිමීටර් වලින් ලියන්නම් 200ක් සෙන්ටිමීටර්. ලැම්ඩා 2 202ක් සෙන්ටිමීටර්. දෙන්නගෙම වේගයන් එක සමානයි කියලා දීලා තියෙනවා. හරි. සංසන්දනය කිරීමක් තියෙන්නේ සමානුපාතික ක්‍රමයෙන් හදන එක හරි ලේසි. මම මෙයාලා දෙන්න සංසන්දනය කරන්නම් v සමානයි f ලැම්ඩා. දෙන්නගෙම එකම ප්‍රවේගයක් කියලා කියනවනේ. හරි. එහෙමනම් සංඛ්‍යාත සමානුපාතික වෙන්න ඕනි කාටද? එකයට ලැම්ඩාට. ලැම්ඩා අතර අනුපාතය මොකක්ද? 200ට 202යි කියලා කියන්නේ 100ට 101යි. එහෙමනම් සංඛ්‍යාත අතර අනුපාතය 101ට 100ක් වෙන්න ඕනි. වෙනස කීයද අනුපාතයට අනුව? මෙතන 101ක් තියෙනවා, මෙතන 100ක් තියෙනවා. ඒ කියන්නේ වෙනස අනුපාතයට අනුව එකයි. ඇත්තටම වෙනස කොච්චරයිද කියන එක ගානේ දීලා තියෙනවා. එහෙනම් මෙතන 101ක් නම් මෙතන 100ක් නම් වෙනස එකයි. වෙනසේ හර්ට්ස් අගේ ගානේ දීලා තියෙනවා 2 හර්ට්ස් හැටියට. නුගසුම් සංඛ්‍යාත 2 හර්ට්ස් කියලා දීලා තියෙනවානේ. ඒ කියන්නේ එකක් කියන්නේ 2 හර්ට්ස්. එකක් කියන්නේ 2 හර්ට්ස් නම් 100ක් කියලා කියන්නේ 200යි හර්ට්ස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ දෙවෙනි අවස්ථාවට අදාළ සංඛ්‍යාතයේ 200යි හර්ට්ස්. පළවෙනි අවස්ථාවට අදාළ සංඛ්‍යාතයේ 202යි හර්ට්ස්. හරි, දැන් අපි සංඛ්‍යාතය දන්නවා. මෙන්න මේ අගේ 200යි හර්ට්ස්. ඔයාලට ඕන නම් අතනින් හදනවා නම් එතනදී සංඛ්‍යාතය වෙන්නේ එකක් කියලා කියන්නේ 2 හර්ට්ස්, 101ක් කියලා කියන්නේ 202යි හර්ට්ස් නේ. එහෙනම් මෙතනදී 202යි හර්ට්ස්. දැන් ඔයාලට ඕන නම් මෙන්න මේ දෙන ගුණ කරලා හෝ මෙන්න මේ දෙන ගුණ කරලා ප්‍රවේගය හොයාගන්න පුළුවන්. මේ දෙන්න ගුණ කරාම මෙතන මම සෙන්ටිමීටර් වලින් ලියලා තියෙන්නේ 2.02නේ. 2.02 200න් වැඩි කරාම හරි නේද? 200 වැඩි කිරීම 2.02 තමයි උත්තරේ එන්නේ. ඒතර 400යි 404ක් විදිහට උත්තරේ එනවා. ඒ කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ 4 වල පිළිතුර. ආරම්භක උෂ්ණත්වය 27 වෙන සර්වසම බඳුන් දෙකක් සිහින් නලයකින් සම්බන්ධ කරලා තියෙනවා කියලා කියනවා. බඳුනේ මුළු පරිමාව දීලා තියෙනවා. දීලා තියෙන දත්ත දිහා බැලුවම හොඳටම තේරෙන්න ඕනේ මුළු පරිමාව නම් අවශ්‍ය වෙන එකක් නෑ මෙතන. පීඩනය P. මොකද P ඇසුරෙන්නේ උත්තර තියෙන්නේ. දැන් එක් බඳුනක් සෙල්සියස් 27ක උෂ්ණත්වයෙන් තියාගෙන අනිත් කෙනා සෙල්සියස් 177ට අරගෙන යනවා කියලා කියනවා. මේ වෙලාවේ පද්ධති පීඩනය මොකක්ද කියන එක තමයි අහන්නේ. ඔය තේරුම් ගන්න ඕනේ සිහින් නලයකින් සම්බන්ධ කරලා තියෙනවා නම් මෙයාලා හැම වෙලාවෙම සමතුලිත වෙලා එකම පීඩනයක තමයි මේ පද්ධතිය පවතින්නේ. හරි නේද? හරි, දැන් පළවෙනි අවස්ථාව සැලකමුකෝ. පළවෙනි අවස්ථාවේදී පරිමා සමානයි. සර්වසම කියලා කියනවනේ. සිහින් නලයකින් සම්බන්ධ කරලා තියෙනවා නම් කොහොමත් මේ දෙන්නගේ පීඩනයත් එකම වෙන්න ඕනේ. මම හිතන්නේ ඒ ගැන ගානේ දීලා තියෙනවා. පීඩනය P කියලා ගානේ දීලා තියෙනවා. හරිනේ. පීඩනය සමානයි, පරිමාව සමානයි, උෂ්ණත්වය සමානයි නම් PV සමානයි nRT-ට අනුව PV සමානයි nRT ගෙන් මම මේ බඳුන් දෙක සංසන්දනය කරොත් එහෙම එයාලගේ පීඩන සමානයි, එයාලගේ පරිමා සමානයි, R කොහොමත් සමානයි, T සමාන නිසා දෙන්නගෙම පවතින්න ඕනේ එකම මවුල සංඛ්‍යා. එහෙමනම් මම හිතන්නම් මෙයාගේ මුලින් n ප්‍රමාණයක් තියෙනවා, මෙයාගෙත් මුලින් n ප්‍රමාණයක් තියෙනවා කියලා. හරි නේද? දැන් අපිට කියනවා එක බඳුනක් 300යි කෙල්වින් වලම තියලා අනිත් කෙනා 177යි සෙල්සියස් කියලා කියන්නේ 450යි කෙල්වින් නේ. 450යි කෙල්වින් දක්වා උෂ්ණත්වය වැඩි කරනවා කියලා. එහෙම කරාට පස්සේ පද්ධතියේ පීඩනය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. එහෙම කරාට පස්සේ පද්ධතියේ පීඩනය මොකක්ද කියලා තමයි අහන්නේ. හරි. දැන් ඔය කියන දෙවෙනි අවස්ථාවේදී මේ දෙන්න වෙනත් පීඩනයකට ඇවිල්ලා මම P2 කියලා ගන්නවා. වෙනත් පීඩනයකට ඇවිල්ලා සමතුලිත වෙනවා. වෙනත් පීඩනයකට ඇවිල්ලා සමතුලිත වෙනවා. දැන් මේ වෙලාවේ මේ දෙන්නගේ උෂ්ණත්ව සමාන නැහැ. මම මේ වෙලාවේ මේ දෙන්නව සංසන්දනය කරන්නම් ආපස්සට. දැන් ওই බඳුන් දෙක ආපුවම සංසන්දනය කරන්න. සමතුලිත වුණාම පීඩන සමාන වෙනවා. පරිමාව ඉතින් කොහොමත් සමානයි. R නියතයක්. උෂ්ණත්ව වෙනස් නම් ඊට අනුව කවුරු වෙනස් වෙන්න ඕනිද? මවුල සංඛ්‍යා දැන් වෙනස් වෙන්න ඕනි. ඒ කියන්නේ මවුල සංඛ්‍යා සමානුපාතික වෙනවා එකයට T ට. හරි. T අතර අනුපාතය 300ට 450 කියලා කියන්නේ 2ට 3යි. එහෙනම් මවුල සංඛ්‍යා අතර අනුපාතය 3ට 2යි. හරි නේද? ඒ කියන්නේ දැන් කලින් නම්
NN නැම කියන්නේ මුළු මවුළු සංඛ්‍යාව. මෙයාලා දෙන්නම ඇතුලේ තියෙන මුළු මවුළු සංඛ්‍යාව 2යි එන්නේ. ඔය 2යි එන්නේ ඉතින් මොන වගේ අනුපාතයකට හරි මෙයාලට බෙදා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් 2යි n ගෙන් කොටස් 3ක් මෙතන තියෙනවා. කොහොමද අපි එයාගේ හරියටම හොයන්නේ? මෙතන කොටස් දෙකක් තියෙනවා, මෙතන කොටස් 3ක් තියෙනවා. එහෙමනම් මුළු කොටස් ගාන 5යි. මුළු කොටස් ගාන 5යි 2යි n කියලා කියන්නේ කොටස් 5ක් නේ. කොටස් 5ක් කියලා කියන්නේ 2යි n නම් කොටස් 3ක් කියලා කියන්නේ 2ක් n බෙදීම 5 වතාවක් 3යි. එහෙමනම් මෙයා ගාව ඉන්න මුළු මවුළු සංඛ්‍යාව 6යි n බෙදීම 5යි. මෙතන කොටස් දෙකක් නේ තියෙන්නේ. කොටස් දෙකක් කියලා කියන්නේ 2යි n බෙදීම 5 වතාවක් 2. ඒ කියන්නේ 4යි n බෙදීම 5යි. හරි නේද? මෙන්න මේ විදිහට තමයි දැන් මවුල ටික මෙයාලා බෙදාගෙන ඉන්නේ. දැන් මම දෙවෙනි අවස්ථාවේදී බලන්න. දැන් ඔයා තේරුම් ගන්න. මම එක භාජනයක් සලකන්නම් දැන්. පළවෙනි අවස්ථාවේදී මෙයාගේ පරිමාව v මම සලකන්නම් මේ භාජනය. මෙයාගේ උෂ්ණත්වය වෙනස් කරේ නැහැ. පළවෙනි අවස්ථාවේදී මේ භාජනයේ පරිමාව v, මෙයාගේ පීඩනය p, මෙයාගාව මවුල n ප්‍රමාණයක් තිබුණා. මෙයාගේ උෂ්ණත්වය කෙල්වින් 300යි. දෙවෙනි අවස්ථාවට එනකොටත් මෙයාගේ උෂ්ණත්වය කෙල්වින් 300මයි. පීඩනය වෙනස් වෙලා තියෙනවා. පරිමාව නියතයි. මවුල ප්‍රමාණය වෙනස් වෙලා තියෙනවා. පැහැදිලිද? එහෙනම් මම මේ එකම භාජනයක් අවස්ථා දෙකේ සංසන්දනය කරන්නම්. එහෙම කරලා PV සමාන nRT යෙදුවම මම සලකන්නේ අර පැත්තේ තියෙන භාජනය නිසා උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ. R නියතයි, පරිමාව නියතයි. එහෙමනම් පීඩනය සමානුපාතික වෙන්නේ මවුල සංඛ්‍යාවට. කලින් මවුල n ප්‍රමාණයක් තිබුණේ. දැන් එයාගේ මවුල තියෙන්නේ 6යි n බෙදීම 5. ඒ කියන්නේ මම මෙතන ලියන්නම්. පළවෙනි භාජනයේ අවස්ථා දෙකයි දැන් මම සංසන්දනය කරන්නේ. පළවෙනි අවස්ථාවේ මවුල n ප්‍රමාණයක් තිබුණා. දෙවෙනි අවස්ථාවේ 6ක් n බෙදීම 5ක්. ඒ කියන්නේ 6 බෙදීම 5ක්. එහෙනම් මවුල අතර අනුපාතය 5ට 6යි. එහෙනම් පීඩන අතර අනුපාතයත් 5ට 6ක් වෙන්න ඕනි. එහෙනම් පළවෙනි අවස්ථාවේ පීඩනය p නම් දෙවෙනි අවස්ථාවේ පීඩනය 1.2යි p වෙන්න ඕනි. පැහැදිලිද? මේක කරන්න ඕනේ මෙන්න මේ ක්‍රමෙන්මයි කියලා නම් දෙයක් නැහැ. හැබැයි මේකේ තියෙන දේවල් ටික ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. මම ආපහු පොඩ්ඩක් සාරාංශගත කරන්නම්. සිහින් නලයකින් සම්බන්ධ කරලා තියෙනවා කියලා කියන්නේ හැම වෙලාවෙම සමතුලිතතාවයකට එන්නේ පීඩන සමාන වුණා. පැහැදිලිද? සිහින් නලයකින් සම්බන්ධ කරලා තියෙන නිසා සමතුලිතතාවයක ඉන්නවා නම් පීඩන සමානයි. ඊට පස්සේ එක්කෙනෙක් විතරක් උෂ්ණත්වය වෙනස් කරාම මොකද වෙන්නේ? ආයෙත් සැරයක් වෙනත් පීඩනයක සමතුලිතතාවයේ ඉඳින පරිදි මෙයාලා මවුල ටික එහෙට මෙහෙට කරගන්නවා. ඕක තමයි මේක ඇතුලේ තියෙන්නේ. අපි මුලින් මේ දෙන්නව සංසන්දනය කරා. ඊට පස්සේ මවුල අතර අනුපාතයක් හොයාගෙන පස්සේ එක භාජනයක අවස්ථා දෙකක් සංසන්දනය කරා. ඒ ඇසුරින් පීඩන අතර අනුපාතයක් හොයාගත්තා. හරි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ දෙවන පිළිතුර. 34 වෙනි ප්‍රශ්න බලමු. රබර් බැලුනයක් මුඛය තබා වාතයේ පිඹිමින් පුම්බලා තියනවා කියලා කියනවා. පසුව එහි විවරය විවෘත කරලා වාතය පිටවීමට ඉඩ හරිනවා කියලා කියනවා. හරි. දැන් මෙතනදී අපි බලන්න ඕනේ මේක මොන වගේ ක්‍රියාවලියක්ද කියලා. ප්‍රායෝගිකව අපි දන්නවා බැලුන් එකකට ඔය වගේ හුලම් පුම්බලා අතහැරියොත් එහෙම ඉතා වේගයෙන් හුලං ටික එළියට යනවනේ. හරි. ඔය වේගයෙන් කියන වචනේ තමයි මෙතනදී වැදගත් වෙන්නේ. අපි දන්නවා වේගයෙන් යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් එතනදී තාප හුවමාරුවක් වෙන්න කාලය මදි වෙනනේ. සාමාන්‍යයෙන් තාප හුවමාරුවක් වෙන්න සැලකිය යුතු කාලයක් ගත වෙනවා. එතකොට එහෙම කාලයක් ලබා නොදී ඉතා වේගයෙන් වන ක්‍රියාවලියක් නම් තාපයක් ඇතුල්වීමකට හෝ පිටවීමකට කාලයක්, ඒ කියන්නේ තාපය ඇතුල්වීමක් හෝ පිටවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට තාපය ඇතුල්වීමක් හෝ පිටවීමක් සිද්ධ වෙන්නේ නැති ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ ස්ථිරතාපී ක්‍රියාවලිය හැටියට. අපි එහෙමනම් මේ උදාහරණය තියරි වලදී පවා කතා කරනවා ස්ථිරතාපී ක්‍රියාවලියකට උදාහරණයක් විදියට. මොකද ඊටා වේගයෙන් වාතය පිට වෙනවා. සමා වෙන්න ඊටා වේගයෙන් රබර් බැලුනේ තුල පවතින වාතය පිටතට පිට වෙනවා. ඒක නිසා තාපය ඇතුල්වීමකට හෝ පිටවීමකට වෙලාවක් නැහැ. හරි. ස්ථිරතාපී ක්‍රියාවලියක් කියලා කියන්නේ ඩෙල්ටා. අපි කිව්වොත් එහෙම Q සමානයි ඩෙල්ටා U ධන W හැටියට ගත්තොත් මෙන්න මෙයා බිඳුව. ඇතුල් වන තාපය බිඳුව. හරි නේද?
තාපය ඇතුළීමක් හෝ පිටවීමක් වෙන්නේ. ඒතර ඇතුළ වෙන හෝ පිට වෙන තාපයේ බිඳුව. එහෙමනම් මෙතනදී අපිට ලියන්න පුළුවන් මොකක්ද? මේ අභ්‍යන්තර ශක්ති වෙනස් වීම දන කරපු කාර්යය. කියන මෙන්න මේ දෙන එකතුව බිඳුවක් වෙනවා. හරි නේද? දැන් එතකොට ඊළඟ කතාව තමයි මේ රබර් බැලුනේ තුල හිර වෙලා ඉන්න වාතයක් තමයි තියෙන්නේ. සම්පීඩිත වායුවක් තියෙන්නේ. එතකොට සම්පීඩනය වෙලා ඉන්න වායුව එළියට එන්නේ නිදහස් වෙන්න බලාගෙනනේ. ඇතුලේ තෙරපිලා පැක් වෙලා ඉන්න වායුව තමයි එළියට ඇවිල්ලා නිදහස් වෙන්නේ. එහෙමනම් ඇතුලේ සම්පීඩන වෙලා ඉන්න වායුව එළියට ඇවිල්ලා නිදහස් වෙනවා කියලා කියන්නේ එයාලා එළියට එනකොට මොනවා වෙනවද? ප්‍රසාරණයකට ලක් වෙන ගමන් තමයි එළියට එන්නේ. ප්‍රසාරණයකට ලක් වෙන ගමන් එළියට එනවා කියලා කියන්නේ. අපි දන්නවා ප්‍රසාරණයක් වෙනවා කියලා කියන්නේ මේ වායුව විසින් බාහිරයට කාර්යයක් කරනවා ඔය සිදුර තුලින් පිටවීමේදී. හරි නේද? එහෙනම් ඩෙල්ටා W එහෙම නැත්නම් මේ W කියලා මම ගත්ත කෙනා මොනවා වෙනවද? ධන වෙනවා. ඩෙල්ටා W ධන වෙනවා. ඇයි මෙයා විසින් කාර්යයක් කරන නිසා. එතකොට කොහේ තියෙන ශක්තිය භාවිතයෙන්ද මේ කාර්ය කරන්නේ? දැන් තාපයක් පිටින් ලැබෙන්නෙත් නැහැ. තමා සතු ශක්තිය භාවිත කරලා තමයි එහෙනම් මේ විදිහට බාහිරයට කාර්යයක් කරන්නේ. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය මොනවා වෙන්න ඕනේද? අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඩෙල්ටා U ඍණ වෙනවා. ඔය ටික තමයි මේ සිද්ධිය ගැනවා දැනගෙන ඉන්න ඕනේ. හරි. දැන් අපි බලමු ප්‍රකාශ. පළවෙනි ප්‍රකාශය. මෙහිදී ස්ථිරතාපී ප්‍රසාරණයක් සිදු වී ඇත. ඔව් මේ ප්‍රකාශය නිවැරදි. හරි. ඒ නිවැරදි නම් ඔයාලට අයින් කරන්න පුළුවන් දෙවෙනි උත්තරේ සහ තුන්වෙනි උත්තරේ. B ප්‍රකාශය. ඇතුළත ඇති වාතය පිටතට එන විට එය මත කාර්යයක් කරයි කියලා තියෙන්නේ. මේ ප්‍රකාශය වර්ධිනවා. මොකද වායුව මගින් තමයි පිටතට කාර්යයක් කරන්නේ. හරි. ඒක නිසා B ප්‍රකාශය වැරදි. B වැරදි නිසා ඔයාලට අයින් කරන්න පුළුවන් පස්වෙනි උත්තරේ. C ප්‍රකාශය. පිටවන වාතයේ අභ්‍යන්තර ශක්තිය අඩුයි කියලා කියනවා. ඔව් ඒක එහෙම තමයි. ඇයි ඒ බාහිරට කාර්යයක් කරන්න යම් ශක්තියක් එයා විසින් වැය කරනවා. ඒක නිසා එයාගේ අභ්‍යන්තර ශක්තිය අඩුයි. අපිට ඔක චෙක් කරලා බලන්න පුළුවන්. මොකද අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා කියලා කියන්නේ එම වායුවේ උෂ්ණත්වය මොනවා වෙනවද? අඩු වෙනවා. අපි අත්ල තියලා බැලුවොත් එහෙම අපේ අත්ලට සීතලක් දැනෙනවා. ඔය වායු ධාරාව අතේ වදිනකොට. ඇයි සීතලක් දැනෙන්නේ? අර එයාගේ උෂ්ණත්වය අඩු වෙලා තමයි එළියට එන්නේ. හරි. එහෙනම් C ප්‍රකාශය නිවැරදි. ඒ කියන්නේ නිවැරදි පිළිතුර වෙන්නේ 4 වන පිළිතුර. භූමිකම්පාවක් සිදු වූ ස්ථානයේ ඉඳලා භූකම්පන මානයක් වෙතට පැමිණෙන P තරංගයක් සහ S තරංගයක් අතර කාල වෙනස තප්පර 2යි කියලා කියනවා. වේග දෙක දීලා තියෙනවා. 1400යි 1200යි. P තරංගයේ ප්‍රවේගය තමයි වැඩි. අගේ 1400යි S තරංගය තමයි අඩු වේගෙන් එන කෙනා. සෙකන්ඩරි දෙවෙනිය. 1200යි. හරි. පළවෙනි ප්‍රකාශය. පළමුව භූකම්පන මානය වෙතට ළඟා වෙන්නේ P තරංගය කියලා කියනවා. ඔව් ඒක හරි. ඒ ප්‍රකාශය නිවැරදි. බොහොම සරල දෙයක්. දෙවෙනි ප්‍රකාශය. P තරංග අන්වායාම පෘෂ්ඨීය තරංග විශේෂයකි කියලා කියනවා. P සහ S කියලා කියන්නේ පෘෂ්ඨීය තරංග නෙවෙයි අභ්‍යන්තර තරංග. අපි දන්නවා පළවෙනි දෙන්න අභ්‍යන්තර තරංග ඊට පස්සේ එන දෙන්න තමයි පෘෂ්ඨීය තරංග වෙන්නේ. නේ? හරි. එහෙනම් B ප්‍රකාශය වර්ධිනවා. එහෙමනම් මට අයින් කරන්න පුළුවන් උත්තර. දෙවෙනි උත්තරේ, පස්වෙනි උත්තරේ සහ හතරවෙනි උත්තරේ අයින් කරන්න පුළුවන්. C ප්‍රකාශය. භූමිකම්පාව සිදු වූ ස්ථානයට පවතින දුර 6.8 කිලෝමීටර් කියලා දීලා තියෙනවා. මෙයාලගේ වේගයත් එක්ක බැලුවොත් නම් ඔච්චර පොඩි දුරක් වෙන්න බෑ. හරි අපි බලමු තප්පර 2ක පරතරයක් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මෙයාට ගත වන කාලය t නම් මෙයාට ගත වන කාලය t දන්න 2ක් වෙන්න එපේ. හරි නේද? මට මේ දුර එක විදිහකට ලියන්න පුළුවන්. මෙයාගේ දත්ත වලින් ලියන්න පුළුවන් 1400 වතාවක් t තමයි ওই දුර. ඒ වගේම මෙයාගේ දත් වලින් මට ලියන්න පුළුවන් ওই දුර 1200 වතාවක් t ධන 2. දැන් t ගියාගේ අපි දන්නේ නැහැ. එහෙනම් t ගියාගේ හොයන්න මම මේ දෙන සමාන කරන්නම්. එතකොට මට ලියන්න පුළුවන් 12 වතාවක් t ධන 2 සමාන වෙනවා 14 වතාවක් t ට. ඒ කියන්නේ 12යි t මේ පැත්තට ආවම 2යි t වෙනවා. මෙතන ඉතුරු වෙනවා 24ක්. 24 සමානයි 2ක් t. ඒ කියන්නේ t ගියාගේ 12ක් විදිහට එනවා නේ. හරි t ගේ අගය 12යි නම් අපි දන්නවා දැන් p තරංගයේ එන්න තප්පර 12ක් ගත වෙනවා. එයාගේ ප්‍රවේගය පැයට කිලෝමීටරයටත් වඩා වැඩි අගයක් නේ. පැයට කිලෝමීටරයටත් වඩා වැඩි අගයක් තප්පර 12ක් එනවා කියලා කියන්නේ කිලෝමීටර් 12කට වඩා වැඩි අගයක් නේ. හොයලා බලන්න අවශ්‍යත් නැහැ.
6.8ට වඩා ඔයගේ දෙගුණයක් විතරවත් ඇති අඩුම තරමේ මෙයාගේ දුර. ඒ නිසා C ප්‍රකාශය වර්ධිනවා. නිවැරදි ප්‍රකාශයට තියෙන්නේ ඒ ප්‍රකාශය විතරයි. ඒ කියන්නේ නිවැරදි පිළිතුර පළවෙනි පිළිතුර. හතලිස් දෙවෙනි ප්‍රශ්නේ බලමු. සැහැල්ලු AB තන්තුවකට සම්බන්ධ කරලා තියෙනවලු අරය R වන කුඩා ලෝහ ගෝලයක්. සරල අවලම්බයක් තියෙනවා කියලා කියනවා. යාගේ පාළි. කුඩා දෝලනයක් සඳහා එහි දෝලන කාලය කැපිටල් T කියලා දීලා තියෙනවා. දැන් අරය වෙනස් කරපු එම ලෝහයෙන්ම තැනපු ගෝලයක් පළමු ගෝලය ප්‍රතිස්ථාපනය කරොත් නව දෝලන කාලය. හරි. අපි දන්නවා මෙයාගේ නිදහස් දෝලන කාලාවර්තය රඳා පවතින්නේ මෙන්න මේ දෙන්න මත විතරයි. දැන් මෙතන පැහැදිලිව මේ සපල තොරණයක් වෙනස් කරන්න මුකුත් කරපු කතාවක් නැහැ. මෙන්න මෙතන තියෙන ගෝලය විතරක් වෙනත් ගෝලයකින් ප්‍රතිස්ථාපනය කරලා තිනවා. ඒ වෙනත් ගෝලයේ ඝනත්වය මත මේක රඳා පවතින්නේ නැහැ. හැබැයි ඒ වෙනත් ගෝලයේ අරය වෙනස් නිසා එයාගේ ගුරුත්ව කේන්ද්‍රයට මේ උඩ ලක්ෂයේ ඉඳලා පවතින දිග වෙනස් වෙනවානේ. මෙන්න මෙතන L කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ දිගටම. මෙතන ඉඳලා මෙන්න මේ කේන්ද්‍රය දක්වාම පවතින දිගට. දැන් ඒතර කලින් පැවතුණු කෙනාගේ අරය R, දැන් දෙවෙනියට පැවතුණු කෙනාගේ අරය R බෙදීම දෙක නිසා මේ දිග පොඩ්ඩක් විතර අඩු වෙලා තියෙනවා. මේ දිග පොඩ්ඩක් විතර අඩු වෙනවා නම් දෝලන කාලාවර්තය පොඩ්ඩක් විතර අඩු වෙන්න ඕනේ. ටීට වඩා ස්වල්පයකින් අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි පිළිතුර 4 වන පිළිතුර. හතලිස් තුන්වෙනි ප්‍රශ්නේ බලමු. PV වක්‍රයක් දීලා තියෙනවා ක්‍රියාවලියකට අදාළව. PT වක්‍රය මොකක්ද කියලා තමයි අහන්නේ. මෙතන AB කියලා කියන්නේ සමෝෂ්ණ ක්‍රියාවලියක් කියලා කියනවා. මේ පියවර සමෝෂ්ණ පියවරක්. මේ පියවර සමෝෂ්ණ පියවරක් නම් එම පියවර සමෝෂ්ණ පියවරක් නම් AB වල උෂ්ණත්වය එකම වෙන්න එපා. දැන් ඔයා බලන්න එහෙමනම් AB වල උෂ්ණත්වය එකම වෙන විදිහට අඳලා නැති ප්‍රස්ථාර මොනවද කියලා. දෙවෙනි ප්‍රස්ථාරය අයින් කරන්න පුළුවන්. හතරවෙනි ප්‍රස්ථාරය අයින් කරන්න පුළුවන්. පස්වෙනි ප්‍රස්ථාරය අයින් කරන්න පුළුවන්. එහෙනම් පළවෙනි ප්‍රස්ථාරය සහ තුන්වෙනි ප්‍රස්ථාරය විතරයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඒ දෙන්නගෙම හැඩය එකමයි. චක්‍රීය දිශාව විතරයි වෙනස් වෙන්නේ. ඊතල ටික දාලා තියෙනවා PV වක්‍රෙත්. ඒක නිසා අඳුරගන්න ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. A වල ඉඳලා Bට, B වල ඉඳලා Cට, C වල ඉඳලා Aට. ඒ විදිහට ඇඳලා තියෙන ප්‍රස්ථාරය වෙන්නේ තුන්වෙනි ප්‍රස්ථාරය. තව ටිකක් කියනවා නම් බලන්න C ගේ සහ B ගේ පීඩන සමාන වෙන්න ඕනේ. PV වක්‍රයට අනුව B ගේ සහ C ගේ පීඩන සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ කෙනාගෙත් y අක්ෂයට තියෙන P, මේ කෙනාගෙත් y අක්ෂයට තියෙන P. එහෙනම් මේ කෙනාගෙත් B හා C එකම රේඛාවක පවතින්න ඕනි. සහ A ගේ පීඩනය 2p නිසා A ඉහළින් ඉන්න ඕනි. හරි නේද? ඒ දේවල් ඒ විදිහටම පවතින්න ඕනි මෙතනත්. හරි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. හතලිස් හතරවෙනි ප්‍රශ්න බලමු. ගෝල දෙකක් තියෙනවා කියලා කියනවා. 8im සහ 2im ප්‍රකාශයන් කීපයක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රකාශය. අරය කැපිටල් R වන කොටසක් ඉවත් කරන්න පෙර ඒ වස්තුවේ කේන්ද්‍රයේ ඉඳලා 20ir දුරකින් තමයි උදාසීන ලක්ෂයක් මේ දෙන්න අතර පවතින්නේ කියලා කියනවා. උදාසීන ලක්ෂය කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවයේ බිඳුවක් වන ලක්ෂය. හරි. දැන් ඒ කියන්නේ G කියන්නේ දෛශිකයක්නේ. මෙයා නිසා ඇති කරන G කෙනෙක් ඉන්නවා, මෙයා නිසා ඇති කරන G කෙනෙක් ඉන්නවා. ඒ දෙන්න එකිනෙක සමාන වෙනවා නම් යම් ලක්ෂයක අපි පැහැදිලිවම දන්නවා මේ දෙන්නගේ දිශා වෙනස් කියලා නේ. මෙයා ඇති කරන්නේ මේ දිශාවට, මෙයා ඇති කරන්නේ මේ දිශාවට. ඒ නිසා විශාලත දෙකත් සමාන වුණා නම් කොහේ හරි තැනකදී උදාහරණයක් අපි හිතමු මෙතන කියලා. මෙතනදී මෙයා විසින් ඇති කරන G1 මෙයා විසින් ඇති කරන G2ට සමානයි නම් අන්න එතන එතකොට සංප්‍රයුක්ත G ගේ බිඳුවක් වෙනවා. එතන තමයි උදාසීන ලක්ෂය කියලා කියන්නේ. හරි. එහෙනම් කොහොමද අපි උදාසීන ලක්ෂය හොයන්නේ? දෙදෙනා විසින් ඇති කරන G අගයන් GM බෙදීම R වර්ගයනේ. G අගයන් සංසන්දනය කරලා. ඔය කියන ලක්ෂයේ දෙන්න විසින් ඇති කරන G අගයන් සමානයි විශාලත්ව. G කියන නියතයක්. එහෙමනම් සිම්පල් G දෙදෙනාගෙන් ඇති කරන සිම්පල් G අගයන් සමාන වෙන්න නම් ඔය කියන ලක්ෂයට දෙදෙනාගේ කේන්ද්‍රවල ඉඳන් පවතින දුරවල් වල වර්ග අතර අනුපාතය සමානුපාතික වෙන්න ඕනි. එයාලගේ ස්කන්ධ අතර අනුපාතයට. හරි නේද? හරි. එයාලගේ ස්කන්ධ අතර අනුපාතය 8im ට 2im කියලා කියන්නේ 4ට 1. එහෙනම් R වර්ග අතර අනුපාතය 4ට 1යි. එහෙනම් R අතර අනුපාතය 2ට 1යි. මුළු දිග 30ක් කියලා දීලා තියෙනවා. 30 කියන දිග 2ට 1 අනුපාතයකට බෙදා ගන්නවා කියලා කියන්නේ
මේ පැත්තේ ඉඳලා 20ක් r නේද? 20ක් r දුරකින් තමයි උදාසීන ලක්ෂය පිහිටන්නේ. හරි. ඒ කියන්නේ ඒ ප්‍රකාශය නිවැරදි. ඒ නිවැරදි නම් ඔයාලට අයින් කරන්න පුළුවන් දෙවෙනි උත්තරේ විතර. හරි. B ප්‍රකාශය බලමු. අරේ කැපිටල් R කොටස ඉවත් කරාට පස්සේ වස්තු දෙකෙහි ගුරුත්ව කේන්ද්‍ර අතර දුර 30ට වඩා වැඩි වෙනවා කියලා කියනවා. හරි. දැන් මෙතන ඉඳලා මෙතනට තියෙන දුර 30යිනේ. මෙයාගේ මෙන්න මේ ගෝලය ඉවත් කරාට පස්සේ අපි දන්නවා ස්කන්ධයේ වැඩි පැත්තට ගුරුත්ව කේන්ද්‍රය විස්ථාපනය වෙනවනේ. මෙන්න මේ වගේ තැනකට යනවා ගුරුත්ව කේන්ද්‍රය. දැන් එහෙමනම් මේ දුර 30ට වඩා වැඩි. බොහොම සරල ප්‍රකාශයක්. එහෙනම් B ප්‍රකාශය නිවැරදි. ඔයාලට අයින් කරන්න බලන්න පළවෙනි උත්තරේ සහ හතරවෙනි උත්තරේ. 3 හෝ 5 C කියවන්න වෙනවා. අරේ R වූ කොටස ඉවත් කරාට පස්සේ උදාසීන ලක්ෂය පිහිටන්නේ B සිට 6යි R දුරකින් කියලා කියනවා. හරි. දැන් අපි දන්නවා මේ වෙනකොට B සිට 10යි R දුරකින් තමයි උදාසීන ලක්ෂය පිහිටන්නේ. දැන් ඔයා හිතන්න උදාසීන ලක්ෂයක් සාමාන්‍යයෙන් පවතින්නේ උදාසීන ලක්ෂය දුබලයට ආසන්නයෙන්නේ පවතින්නේ දෙදෙනෙකු අතර පවතින උදාසීන ලක්ෂයක්. හරිද? දෙදෙනෙකු අතර පවතින උදාසීන ලක්ෂයක් පවතින්නේ දුබලයට ආසන්නයෙන්. එහෙම තත්ත්වයක් යටතේදී කෙනෙක් තව තවත් දුබල කරොත් හරි කෙනෙක් තව තවත් දුබල කරොත් එහෙමනම් එයාගේ පැත්තට නේද උදාසීන ලක්ෂය ආකර්ෂණය වෙන්න ඕනේ. එහෙම නැත්නම් විස්ථාපනය වෙන්න ඕනේ. බලන්න මම කියන දේ තේරෙනවද කියලා. අපි සරලවම දන්නවනේ උදාසීන ලක්ෂය පවතින්නේ දුබලයට ආසන්න. මෙතන දුබලයා කවුද කියන එක මුලින් කවුද කියන එක අදාළ වෙන්නේ නැහැ මේ පැහැදිලි කිරීමට. හරිද? මුලින් මෙයා තමයි දුබලයා. මුලින් 2යිම තමයි දුබලයා. එහෙනම් මෙන්න මේ වගේ තැනක තමයි උදාසීන ලක්ෂය තියෙන්නේ. හැබැයි දැන් මෙයාගේ ප්‍රබලතාවය අඩු කරන්න මෙයාගේ ප්‍රබලතාවය අඩු කරන්න ප්‍රබලතාවය කියන්නේ දැන් මෙතනින් ස්කන්ධයක් අයින් කරනවා කියලා කියන්නේ මෙයාගේ ප්‍රබලතාවය සෑහෙන අඩු කරනවානේ. ඇයි මෙයාගේ ප්‍රබලතාවය මේ G රඳා පවතිනවනේ එයාගේ ස්කන්ධය මත නේ. මෙයාගේ ස්කන්ධය සෑහෙන අඩු කරොත් එහෙම මේ සමීකරණය මෙයාට යොදන්න බැරි වෙන්න පුළුවන් මේ හැඩය ලක්ෂාකාර නොවන නිසා. හැබැයි ස්කන්ධය අඩු කරනවා කියලා කියන්නේ මෙයා නිසා ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය අඩු වෙනවා කියන එකනේ. එහෙනම් මෙයාගේ ප්‍රබලතාවය අඩු වෙනකොට උදාසීන ලක්ෂය මෙන්න මේ පැත්තට තව ටිකක් විස්ථාපනය වෙන්න ඕනි. ඒ කියන්නේ මෙතන පැවතුණු උදාසීන ලක්ෂය මෙන්න මේ කොටස අයින් කරාම අනිවාර්යෙන් මෙහෙට විස්ථාපනය වෙන්න ඕනි. මෙහෙට විස්ථාපනය වෙනවා කියලා කියන්නේ මෙන්න මෙයාගේ කේන්ද්‍රයේ ඉඳලා උදාසීන ලක්ෂයට පවතින දුර 10යි r ට වඩා මොනවා වෙන්න ඕනිද? 10යි r ට වඩා වැඩි වෙන්න ඕනි. හරි නේද? හැබැයි C ප්‍රකාශය කියනවා 10යි r ට වඩා අඩු දුරක්ලු දෙවෙනි අවස්ථාවේ පවතින්නේ. එහෙනම් අපිට සුළු කරලා බලන්න අවශ්‍ය නැහැ. කෙලින්ම කියන්න පුළුවන් C ප්‍රකාශය වර්ධිනවා. මොකද ඔය කියන දුර 10යි r ට වඩා වැඩි උත්තරයක් වෙන්න ඕනි. එහෙනම් C ප්‍රකාශය වර්ධිනවා. නිවැරදි පිළිතුර වෙන්නේ එහෙමනම් තුන්වෙනි පිළිතුර. පස්වෙනි ප්‍රශ්නේ බලමු. ඒ නැමැති ද්‍රවය තුල හරි ජලය නෙවෙයි කියලා තියෙනවා. ඔයාලට තේරෙන්න ඕනි ඇයි එහෙම කියන්නේ කියලා. අර අනියම් ප්‍රසාරණය නොසලකා හරින්න. හරි. ජලය නොවන ද්‍රවයක් තුල B ලෝහ ගෝලයක් අඩක් ගිලි සමතුලිතව ඉන්නවා කියලා කියනවා. හරි. උෂ්ණත්වය වෙනස් කරනකොට මේ ප්‍රකාශවලදී මොකද වෙන්නේ කියලා අහනවා. දැන් පළවෙනි ප්‍රකාශය කියනවා මේ උෂ්ණත්වය වැඩි කරද්දී මෙන්න මෙහෙම වෙනකොට පරිමා භාගය වැඩි වෙනවා කියලා. හරි. පළවෙනි ප්‍රකාශනේ චෙක් කරන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමා භාගයේ වැඩිවීමක් ගැනනේ. කියන්නේ කොහොමද කියනත් අපි බලමුකෝ. ලෝහයේ පරිමා ප්‍රසාරණතාවය ද්‍රවයේ පරිමා ප්‍රසාරණතාවයට වඩා අඩුයි නම්. හරි. කොහොමද අපි යෝග පැහැදිලි කරගන්නේ? ප්‍රකාශනයක් තුලින් පැහැදිලි කරන හැටි මම පස්සේ කියලා දෙන්නම්. ඊට කලින් සරලව ගන්න කොහොමද කියන්නේ අපි බලමු. දැන් මෙතන කියනවා ලෝහයේ පරිමා ප්‍රසාරණතාවය අඩුයි කියලා. ලෝහයේ පරිමා ප්‍රසාරණතාවය අඩුයි කියලා කියන්නේ යම් උෂ්ණත්ව වෙනසකට අදාළව එයා ප්‍රසාරණය වන ප්‍රමාණය අඩුයි කියන එකනේ. යම් උෂ්ණත්ව වෙනසකට අදාළව එයාගේ පරිමාවේ සිදුවන වැඩිවීම අඩුයි කියන එක. පරිමාව වැඩි වෙන්නේ අඩුවෙන් නම් ඝනත්වය අඩු වෙන්නෙත් අඩුවෙන්. පැහැදිලිද? දැන් මෙයාගේ ප්‍රසාරණතාවය අඩුයි කියලා කියන්නේ ලෝහයේ ප්‍රසාරණතාවය අඩුයි කියලා කියන්නේ පරිමාව වැඩි වෙන්නෙත් අඩුවෙන් ඝනත්වය අඩු වෙන්නෙත් අඩුවෙන්. ඒ කියන්නේ මෙයාගේ ඝනත්වය අඩු වෙනවට වඩා ජලයේ ඝනත්වය අඩුවීමක් ලක් වෙලා තියෙනවා ඔය උෂ්ණත්ව වෙනසදී. දැන් අපි දන්නවනේ ගිලුණු භාගයේ රඳාපවතින සාපේක්ෂ ඝනත්වය මත කියලා.
මෙයා 10කින් අඩු වෙද්දී ජලය ඊට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වෙනවා නම් එහෙනම් පෙර තිබුණු සාපේක්ෂ ඝනත්වයට වඩා දැන් පවතින සාපේක්ෂ ඝනත්වය වැඩි වෙනවා. ඇයි උඩ ඉන්න කෙනාගේ මේ අගේ අඩු වෙන්නේ කියලානේ කියන්නේ. පැහැදිලිද? මෙයා අඩු වෙන්නේ ඊට වඩා වැඩිපුර ද්‍රවයේ ඝනත්වය අඩු වෙනවා. එහෙනම් ද්‍රවයට පේන විදිහට මෙයා ඝනත්වය කලින්ට වඩා දැන් වැඩි. නේ? ද්‍රවයට සාපේක්ෂව මෙයා ඝනත්වය කලින්ට වඩා වැඩි. එහෙනම් ගිලෙන ප්‍රමාණය කලින්ට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් ගිලුණු භාගය කලින්ට වඩා වැඩි වෙන්න ඕනේ. ඔය දේ පොඩ්ඩක් හිතලා බලන්න. ඔක ප්‍රකාශනයකින් ගන්නත් පුළුවන්. දැන් ගිලුණු භාගය වෙන්නේ මෙන්න මෙයා. මෙයා තමයි ඔය පළවෙනි අවස්ථාවේ ගිලුණු භාගය. දැන් තීටා උෂ්ණත්වයකින් උෂ්ණත්වය වැඩි කරනකොට මට ලියන්න පුළුවන් වස්තුවේ ඝනත්වය රෝ වස්තු බෙදීම එක ධන ගැමා වස්තුවතාවක් තීටා කියලා. ද්‍රවයේ ඝනත්වය මට ලියන්න පුළුවන් රෝ ද්‍රව බෙදීම එක ධන ගැමා ද්‍රවතාවක් තීටා කියලා. යට තියෙන පදේ මට උඩට අරන් එන්න පුළුවන් උඩ යට මාරු කරලා. හරි නේද? එහෙමනම් මෙතනින් මට හදා ගන්න පුළුවන් මෙන්න මේ රෝ වස්තු බෙදීම රෝ ද්‍රව කියන එක න ඉස්සරහින් ලියලා මෙන්න මෙහෙම ප්‍රකාශනයක්. දැන් මම මේ ලියලා තියෙන උෂ්ණත්වය වැඩි වුණා කියලා හිතලානේ. එහෙනම් උෂ්ණත්වය වැඩි කරන වෙලාවේ පසු පද්ධතියේ සාපේක්ෂ ඝනත්වය සමාන වෙලා තියෙනවා පෙර පද්ධතියේ සාපේක්ෂ ඝනත්වය වතාවක් එක ධන ගැමා ද්‍රව තීටා බෙදීම එක ධන ගැමා වස්තු තීටා. දැන් මේ ප්‍රකාශය තුල අපිට කියන්නේ මොකක්ද? ලෝහයේ පරිමා ප්‍රසාරණතාවය අඩුයි ද්‍රවයේ පරිමා ප්‍රසාරණතාවය තමයි වැඩි නේ. එහෙනම් ගැමා ද්‍රව වැඩි කියලා කියනවා. මෙයා අඩුයි කියලා කියනවා නේ. මෙයාට වඩා අරය වැඩි කියලා කියනවා. ඒතර මෙයාට වඩා මේ ගැමා ද්‍රව වැඩිනේ. එහෙනම් මෙන්න මේ අනුපාතයෙන් එන අගය එකට වඩා මොනවා වෙනවද? මේ අගය එකට වඩා වැඩි වෙනවානේ. මේ අගය එකට වඩා වැඩි කියලා කියන්නේ කලින් ගිලුණු භාගයට වඩා දැන් ගිලුණු භාගය කලින් ගිලුණු භාගයට වඩා මොනවා වෙනවද? වැඩි වෙනවා. කලින් ගිලුණේ 0.5යි නම් මෙතනින් ආගේ එකට වඩා වැඩි අගයක් නිසා 0.5 එකට වඩා වැඩි අගයෙන් වැඩි වුණාම 0.5ට වඩා වැඩි අගයක් නෙන්නේ. එහෙනම් ගිලුණු භාගය වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට අපිට ප්‍රකාශනය තුලින් පැහැදිලි කරන්නත් පුළුවන්. හරි නේද? එහෙනම් පළවෙනි ප්‍රකාශය නිවැරදි. ඊට පස්සේ දෙවෙනි ප්‍රකාශය. පද්ධතිය සිසිල් කරන විට ඝනත්වය වැඩි වෙන බැවින් ද්‍රවය මත ක්‍රියා කරන යටිකුරු තෙරපුම වැඩි වෙනවා කියලා කියනවා. හරි. අපි දන්නවා යටිකුරු තෙරපුම හැම වෙලාවෙම සමාන වෙනවා උඩුකුරු තෙරපුමට. උඩුකුරු තෙරපුම වෙනස් වෙන්නේ නැහැ. ඇයි ඒ? වස්තුවේ බර නියතව තියෙන තාක්කල් උඩුකුරු තෙරපුමත් එම අගයට සමාන වෙනවා. මෙයා සමතුලිත නිසා. උඩුකුරු තෙරපුම නියතව තියෙනවා නම් යටිකුරු තෙරපුම වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් B ප්‍රකාශය වර්ධිනවා. C ප්‍රකාශය කියනවා ලෝහයේ පරිමා ප්‍රසාරණතාවයේ ද්‍රවයට වඩා වැඩි නම් සිසිල් කරන විට මොකද වෙන්නේ කියලා. හරි ආයෙත් අපි සංසන්දනය කරලා බලමු. ලෝහයේ පරිමා ප්‍රසාරණතාවය දැන් වැඩි කියලා කියනවනේ. දැන් මතක් කරගන්න. ලෝහයේ පරිමා ප්‍රසාරණතාවය වැඩි නම් එයා වැඩිපුර ප්‍රසාරණය වෙනවා. යම් උෂ්ණත්ව වෙනසකදී එයා වැඩිපුර ප්‍රසාරණය වෙනවා. ඒ වගේම තමයි එයා වැඩිපුර ඝනත්වය අඩු කරගන්නවා. නේ? එයාගේ ඝනත්වය අඩු වෙන ප්‍රමාණය වැඩි. ඒතකොට ද්‍රවයේ ඝනත්වය අඩු වෙන ප්‍රමාණයට වඩා. හරි නේද? දැන් ඊට පස්සේ දැන් මෙතනදී කතා කරන්නේ සිසිල් වීමක් ගැනනේ. දැන් සිසිල් වීමක් ගැන කතා කරනවා නම් අපි ඉස්සෙල්ලම පරිමාව ගැන හිතලිමු. උෂ්ණත්වය වැඩි කරනකොට කියන්නේ පරිමා ප්‍රසාරණතාවය වැඩි කෙනාගේ උෂ්ණත්වය වැඩි කරන විට එයාගේ පරිමාව වැඩිපුර වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු කරන විට එයාගේ පරිමාව වැඩිපුර අඩු වෙනවා නේ. පරිමා ප්‍රසාරණතාවය වැඩි කෙනාගේ තමයි ප්‍රසාරණය වෙද්දී වැඩිපුර ප්‍රසාරණය වෙන නිසා සංකෝචනය වෙද්දී වැඩිපුර සංකෝචනය වෙන්නේ. හරි දැන් ඝනත්වය ගැන හිතලා බලමුකේ. එයාගෙම පරිමා ප්‍රසාරණතාවය වැඩි කෙනාගේ උෂ්ණත්වය වැඩි කරනකොට එයාගේ තමයි වැඩිපුර ඝනත්වය අඩු වෙන්නේ. සිසිල් කරනකොට එයාගේ තමයි වැඩිපුර ඝනත්වය වැඩි වෙන්නේ. දැන් එහෙමනම් පරිමා ප්‍රසාරණතාවය වැඩි කියලා මෙතන දීලා තියෙන ලෝහයනේ. එහෙනම් ලෝහයේ ඝනත්වය වැඩිපුර වැඩි වෙනවා. ද්‍රවයට සාපේක්ෂව ලෝහයේ ඝනත්වය වැඩිපුර වැඩි වෙනවා. ඒ කියන්නේ ද්‍රවයට සාපේක්ෂ ඝනත්වය කියන එක එන්න එන්න දැන් වැඩි වෙනවා. ද්‍රවයට සාපේක්ෂ ඝනත්වය එන්න එන්න වැඩි වෙනවා කියලා කියන්නේ ආපහු සරයක් ගිලුණු භාගයේ එන්න එන්න මොනවා වෙන්න ඕනද? වැඩි වෙන්න ඕන. එහෙනම් ගිලුණු භාගයේ පෙරට වැඩි අගයක් වෙන්න ඕනේ. මෙතන තියෙන එක අනිත් පැත්ත නිසා C ප්‍රකාශය වරදිනවා. ඔයාලට මේ ප්‍රකාශනය තුලිනුත් ඕක හිතන්න පුළුවන්. දැන් අපිට කියනවා මොකක්ද? මෙන්න මෙතන තියෙන අගයට වඩා මෙන්න මේ අගය අඩුයි කියලා කියනවා. මෙතන අඩුවන ප්‍රමාණයට වඩා මෙතන වැඩිපුර අඩු වෙනවා කියලා කියන්නේ. හරි නේද? සමා වෙන්න. දැන් මෙතන අපිට මේ ගැමා වස්තු විශාල ගැමා ද්‍රව කියලා කියන්නේ නේද? එහෙනම් මෙතන අඩුවන ප්‍රමාණයට වඩා මෙතන වැඩිපුර අඩු වෙනවානේ. උදාහරණයකට දාමු. එක ඍණ 0.2 වගේ අගයක් උඩ තියෙන යට තියෙනවා එක ඍණ මෙතනගෙන වැඩිනේ 0.5 වගේ අගයක්.
ඒ කියන්නේ දශම 8 බෙදීම දශම 5නේ. ඒ කියන්නේ එකට වඩා වැඩිනේ. මෙතන මේ අඩුවන ප්‍රමාණය වැඩි උඩ තියෙන අඩුවන ප්‍රමාණයට වඩා. එහෙනම් ආපහු සැරයක් මෙතන හැදෙන්නේ එකට වඩා වැඩි ඉලක්කමක්. එහෙනම් ආපහු සැරයක් මෙන්න මෙයාට වඩා මෙයා මොනවා වෙනවද? වැඩි වෙනවා. එහෙනම් මෙතනදිත් ගිලුණු භාගය එන්න වැඩි වෙන්නයි ඕනි. හරි ඔය දෙවිදිහටම හිමීටවා හිතලා බලන්න. පොඩ්ඩක් පැටලෙන්නේ නැතුව ටික වෙලාවක් හරියට තේරුම් ගත්තට පස්සේ ඔය පැටලෙන්නේ නැතුව ගන්න පුළුවන්. හරි එහෙනම් C ප්‍රකාශයත් වර්ධිනවා. නිවැරදි වෙන්නේ A ප්‍රකාශය විතරයි. එහෙමනම් නිවැරදි පිළිතුර පළවෙනි පිළිතුර. ඒ සමගින් මට වෙන් වෙලා දින කොටස විවරණය මෙතනින් අවසන් වෙනවා. ලබන සතියේ තවත් ප්‍රශ්න පත්‍රයක් එක හම්බෙමු. හරි එහෙනම් ආයිබෝන්.